අන්න හරි සර්. 2016 වලින් පස්සේ මේ හඳුන්වලා දීලා තියෙන ඕනම ඔෆිස් පැකේජ් එකේ Excel වල තියෙනවා rows විදියට ගත්තොත් rows 1,48,576 then column 16,384 මෙන්න මෙච්චර ප්‍රමාණයක් තියෙනවා. හරි. ඊළඟට මම ඔයාලට ආයෙ මතක් කරන්නම් මම ගිය සතියේ කියලා දීපු දේ. ඔන්න මම දැන් ඔයාලට එක සෙල් එකක් මෙන්ෂන් කරන්න නැත්නම් එක සෙල් එකක් නම් කරන්න කියලා දුන්නා. එක සෙල් එකක් නම් කරන විදිය. හිතන්න මෙන්න මේ සෙල්ස් දෙකම තිබුණා. එක්සැම්පල් එකක් විදියට අද මම කියලා දෙනවා. Excel එකේ මෙන්න මේ විදියට සෙල්ස් දෙකක් තිබුණා. මේ සෙල් එකේ ඉඳලා මේ සෙල් එක. ඔයාලට නම් කරන්න ඕන. මේ සෙල් එකේ ඉඳලා මේ සෙල් එකට. ගිය සතියේ මම මේකත් පොඩ්ඩක් මතක් කරා වෙනාට මේ සෙල් එක කවුද ළමයි? ස්ටාර්ට් එක කවුද? ස්ටාර්ට් සෙල් එක කවුද? එන්ඩ් සෙල් එක කවුද? කියන්න. මෙතනින් ස්ටාර්ට් වෙනවා. මේ සෙල් එක කවුද? B3. B3. එන්ඩ් එක කවුද? එන්ඩ් එක මේ සෙල් එක C3. එහෙනම් අපිට මේ සෙල් රේන්ජ් එක මෙන්න මේ සෙල් රේන්ජ් එක කොහොමද ලියන්න පුළුවන්? කෝෂ පරාසය සිංහලෙන් අපි කියනවා කෝෂ පරාසය කියලා. කෝෂ පරාසය. මෙන්න මේ සෙල් රේන්ජ් එක ලියන්න පුළුවන් කොහොමද? B3 to C3. B3 to C3. පැහැදිලිද ලියන විදිය? සෙල් රේන්ජ් එක ලියන විදිය පැහැදිලිද? ආයෙ කියලා දෙන්න ඕනේද? කොහොමද රේන්ජ් එක ලියුවේ? ස්ටාර්ට් එක ගත්තා, එන්ඩ් එක ගත්තා. ඒක 2 එකකින් සම්බන්ධ කළා. B3 to C3. හරි. then මම දැන් මේ විදිහට ගත්තොත් මෙන්න මේ වගේ රේන්ජ් එකක් ගත්තා. මෙන්න මේ කොලම්ස් ගත්තොත් මේක නැහැ. මේක නැතුව මෙන්න මේ ටික ගත්තොත් මේක කොහොමද අපිට දැන් මේ සෙල් රේන්ජ් එක මෙන්ෂන් කරන්න පුළුවන්? කියන්න බලන්න. මේක සෙල් රේන්ජ් එක කොහමද? මේක ස්ටාර්ට් එක කවුද? කියන්න. B3. Okay. B3 to B4. B3 to B4. B3 to B4. මේ අපි මෙන්ෂන් කරේ මේ නම් කරේ ළමයි රෝ එකක් ඔස්සේ. මේ තියෙන්නේ කොලම් එකක් ඔස්සේ පහළට. කොලම් එකක් ඔස්සේ සෙල් රේන්ජ් එක. සෙල් රේන්ජ් එක. හරි. ඊළඟට හරි ඔයාලා මේක ලියන්න ගන්නකො. මෙන්න මේ ටේබල් එක ඇදලා පොඩියට මේ ටේබල් එක ඇදලා සෙල් රේන්ජ් මාතෘකාව විදිහට ලියන්න. කෝෂ පරාසය නම් කිරීම. කෝෂ පරාසය නම් කිරීම මාතෘකාව. ඉංග්‍රීසියෙන් අපිට කියන්න පුළුවන් ඉංග්‍රීසි මීඩියම් වලට mention the cell range. Mention the cell range. Mention the cell range. ඊළඟට මෙන්න මේ ටේබල් මේක පොඩ්ඩක් ටේබල් එකක් විදිහට මේ පොඩ්ඩක් අඩි රෝලකින් අඳින්න. ඔයාලගේ බුක් එකේ මේ අඩි රෝලකින් ඇඳලා මුලින් මේ දෙන්න මාක් කරගන්න. ඊළඟට මේ දෙන්න වෙන පාට පෑනකින් පැන්සලකින් හරි වෙන පාට පෑනකින් හරි නම් කරන්න. මේ රේන්ජ් එක මෙන්න මේ කොටු දෙක එක පාටකින් ගන්න. අනිත් කොටු දෙක තව පාටකින් ගන්න. මේ දෙන්න වෙන පාට. ඉක්මනට කඳ නෝට් කරගන්න. අලුතෙන් ජොයින් වෙන ළමයි දෙන්නට තේරෙනවද? සඳමිනීට තේරෙනවද? ජන්නෝ
ජනුත්මිට තේරෙනවද? ජනුත්මි Yes, sir. okay. සඳමිනිට නෑ සඳමිට තේරෙනවද? Oh, sir. හරි. හරිද ළමයි ලියාගෙන ඉවරද? ඊළඟ ස්ටෙප් එකට යන්න හදන්නේ. ලියාගෙන ඉවරද? මොකන්නද? ඉවරයි sir. හරි. අනිත් අයත් ඉවරද? ඉවර නැත්තම් කියන්න. ඔයාලා කතා කරන්න ළමයි. හරි මම කරනවා. ලියාගෙන ඉවර නම් ටක් ගාලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. ෆෝන් එකකින් හරි මේකෙන් හරි. හරි. ඊළඟට මෙන්න මේ වගේ රේන්ජ් එකක් තිබුණා. ඊළඟට මෙන්න මේ වගේ රේන්ජ් එකක් තිබුණා. මම මෙතනට ගන්නම්. මම මේ පැත්තම කරනවා. මේ last column එක. මේකේ last column එක විදියට මම ගන්නවා AK කියන column. AK. ඔන්න මම දැන් start කරනවා මේකෙන් මට select කරන්න ඕනේ මෙතන ඉඳලා මෙන්න මෙතන වෙන්න. මෙතන ඉඳලා මෙතනට select කරන්න ඕනේ. ටක් ගාලා cell range එක ලියන්න. මට start කරන්න ඕනේ මෙතනින් end කරන්න ඕනේ මෙතන. cell range එක ලියන්න. කෝෂ පරාසය. ආන්සර් එක මොකද්ද? ආන්සර් එක මොකද්ද? කියන්න. ආන්සර් එක මොකද්ද? start එක B3 to A K කීයද? B3 වලින් start වෙලා ඉවර end වෙන්නේ කීයද? AK 3. 3 AK 3 end එක AK 3 හරි ඊළඟට මෙන්න මේ විදිහට ගිහිල්ලා මෙන්න මේ row එක යනවා මෙන්න මේ rows ටික යනවා 5736ට 5736ට යනවා මම කියනවා ඔයාට මෙන්න මේ සම්පූර්ණ රේන්ජ් එක නම් කරන්න කියලා. මෙන්න මේ සම්පූර්ණ රේන්ජ් එක නම් කරන්න කියලා. කොහොමද එන්නේ? මේ සම්පූර්ණ පරාසය. කණියෙන් try එකක් දෙන්නකෝ බලන්න. කණියෙන් try එකක් දෙන්න බලන්න කොහොමද මේ රේන්ජ් එක මෙන්ෂන් කරන්න පුළුවන් කියලා කියන්න බලන්න. කොහොමද මෙන්ෂන් කරන්න පුළුවන්? ආන්සර් එක මොකක්ද ළමයි ලිව්වේ? ආන්සර් එක මොකක්ද ලිව්වේ? මේකෙත් වෙනසක් නැහැ. අපි මැෂින් එකේ අපි කම්පියුටර් එකේ මේක සිලෙක්ට් කරද්දී මෙන්න මේ අවශ්‍ය සෙල් රේන්ජ් එක මෙන්ෂන් කරද්දී ඒ පෙන්නන්නේ ස්ටාර්ට් එකයි එන්ඩ් එක. සෙල් රේන්ජ් එකට අපිට ඒ තෝරන වෙන්නේ කවුද? ස්ටාර්ට් එකයි එන්ඩ් එකයි. ස්ටාර්ට් එක කවුද? ඔයාගේ ස්ටාර්ට් සෙල් එක කවුද? ස්ටාර්ට් එක B3 කියන සෙල් එක. B3 to end එක කවුද දැන්? end සෙල් එක කවුද දැන්? කියන්න. මේ ඔක්කොම සිලෙක්ට් වෙලා. දැන් මේකේ සිලෙක්ට් වෙන්නේ අපි Excel එකෙන් හරිනම් සිලෙක්ට් කරනවා සිලෙක්ට් කරද්දි මෙහෙම පිළිවෙලට. rows ටික සිලෙක්ට් කරලා ඊට පස්සේ column ටික සිලෙක්ට් කරලා ඊට පස්සේ rows ටිකට එන්න ඕන. column ටික සිලෙක්ට් කරගෙන rows වලට එන්න ඕන.
දැන් රෝ එකක් දිගේ මෙහෙම සිලෙක්ට් කරා. ඊට පස්සේ ඒක පහළට අදගෙන ආවා. එක කොලම් එක රෝ එකක් සිලෙක්ට් කරගෙන එක රෝ එකක තියෙන කොලම් ටික සිලෙක්ට් කරා. ඊට පස්සේ පහළට රෝස් වලට ආවා. එහෙනම් මේ එන්ඩ් වෙලා තියෙන රෝ එක මේ සෙල් එක කවුද? එන්ඩ් වෙලා තියෙන සෙල් එක කවුද? කියන්න. තනුලි කවුද එන්ඩ් එක? තනුලි AK 5736. yes AK 5736 ඔන්න සෙල් රේන්ජ් එක. ඔන්න සෙල් රේන්ජ් එක. දැන් තේරුණා නේද? මේකත් නෝට් කරන්න. නෝට් කරගන්න. නෝට් කරගෙන මම ඔයාලගේ නෝට් එකට යනවා. ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. මෙන්න මේ කොටස මම දැන් ඔයාලට අවසන් වෙනවා. සෙල් රේන්ජ් එක නම් කිරීම. මම මේ කොටස් නම් කිරීම ගිය සතියේ කියලා දුන්නා. අද ආයෙ නැවත මතක් කරන්නම්. මම මෙන්න මේ නෝට් එකේ දාලා තියෙනවා සෙල් රේන්ජර්ස් නම් කරන්නේ කොහොමද කියලා. ඔයාලට PDF එකක් දීලා ඇති ලස්සනට PDF එක මොකක්ද? අරක නම් ලියා ගන්න. මම PDF එක දානවා. හරි. ඔයාලට මෙන්න මේ rows columns නැත්නම් මෙන්න මේ ටික මම දැන් කියලා දුන්නා. සාමාන්‍යයෙන් වැඩපතක වේලි සහ තීරු ප්‍රමාණය දෙකේ බලයක් අගයකින් පවතී. මේක මම කියලා දුන්නා. කොහොමද එන්නේ Microsoft Excel 2007 පැකේජ් එකේ තියෙනවා. 2016 පැකේජ් එක 2016 වල 2007 පැකේජ් එකේත් මේක ඇවිල්ලා තියෙනවා. 2007 2010 කියවල 2000 ඉතින් පස්සේ දිගටම තිබිලා තියෙනවා. පේලි අර මම කිව්ව ගාන තියෙනවා. තීර කිව්ව ගානම තියෙනවා. වෙනසක් වෙන්නේ නැහැ. ඊළඟට ළමයි සෙල් ඇඩ්‍රස් එක. සෙල් ඇඩ්‍රස් එක කිව්වේ ඔයාලා දැන් ඔය නම් කරපු සෙල් රේන්ජ් එකම තමයි. සෙල් ඇඩ්‍රස් එක. ඒ සෙල් එකේ තියෙන ලිපිනය, සෙල් එකේ තියෙන ලිපිනය කියලා කියන්නේ ඔයාලා දැන් සෙල් රේන්ජ් එක කියලා නම් කරේ. ඒ සෙල් එකේ පරාසය රේන්ජ් එක. කෝෂ පරාසය. කෝෂ පරාසය තමයි ඔයාලා දැන් ඔය නම් කරන්න ගත්තේ. දැන් ඔයාලා සෙල් ඇඩ්‍රස් එක විදියට ලිව්වොත් සෙල් එකේ නම ලියන්න දන්නවනේ. සෙල් එකක නම ලියන්න දන්නවද? කොහොමද සෙල් එකේ නම ලියන්නේ කියලා දැන් දන්නවා. කරගන්න පුළුවන්. හරි. එතකොට සෙල් රේන්ජ් එක ලියන්නත් ඉගෙන ගත්තා. සෙල් රේන්ජ් එක ලියන්නත් ඉගෙන ගත්තා. හරි. මෙන්න මේ ඇක්ටිවිටි එක දැන් කරන්න ගන්නකො. ඉංග්‍රීසියෙන් අයට ඉංග්‍රීසියෙන් දාලා තියෙනවා. මෙන්න මේ ඇක්ටිවිටි එක ලියන්නකො. කරන්න ගන්නකො. මම ඔන්න ස්ක්‍රීන් එක දැම්මා. ඔයාලට දීලා තියෙන නෝට් එකම තමයි මේ තියෙන්නේ. පහත දැක්වෙන මේක අඳින්න ඕන නෑ උත්තර ටික ලියාගෙන යන්න. 7/9 දැක්වෙන වැඩපොත අසුරෙන් අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. සක්කාල කරන්නකෝ. උත්තර ලියලා කැම් එක ඔන් කරන මට පොත පෙන්නන්න. වෙන වෙනම කැම් එක ඔන් කරලා පොත පෙන්නන්න.
ඉවරද? ඉවර ළමයි ඉන්නවද? විභව ඉවරද? නෑ සර්. තනුලි නෑ සර්. ඉක්මනට ගන්න. අනිත් අලුතෙන් ආපු දෙන්න ඉවරද? ඔයාලා කතා කරන්න ළමයි ප්‍රශ්න අහුවාම උත්තර දෙන්න. දන්න ඉවරද? ඔන්න පළවෙනි එක. මුලින්ම අහන්නේ මොකද්ද? R1 එකේ ස්ටාර්ට් එක මොකක්ද කියලා අහනවා. R1 එක රේන්ජ් එක ස්ටාර්ට් වෙන සෙල් එක. ස්ටාර්ට් සෙල් එක කවුද R1 වල? B2. R1 start B2. Yes. Then R1 මගෙන් දැක්වෙන පරහස් end එක අහනවා. R1 ගේ end එක. F2. F2. end එක F2. Yes. R1 ගේ range එක මොකක්ද එහෙනම්? පරහස. B2. පරහස කොහොමද? F2. B2 to F2. B2 to F2. ස්ක්‍රීන් එක අයින් කළා. range එක අහනවා තුන්වෙනි කොටස විදිහට කවුද? range එක සිංහලෙන් පරාසය කියලා ලියන්න මෙතනින් ඕන. සිංහලෙන් ලියන අය ඉංග්‍රීසියෙන් ලියුවොත් කමන්නේ. B2 to F2. second part එක end එක F2. start එක B2. fourth එක මොකක්ද අහන්නේ? හතරවෙනි ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? R2 range එක. R2 range එක කියන ළමයි R2 ගේ start එක C H1. range එක C5 to end එක R2 sorry R2 කියන්නේ H1 H1 to end එක කවුද? 7. yes H7 එක. then 5 failure ඔස්සේ column එකක් ඔස්සේ තියෙන range එක කවුද කියලා අහනවා. failure මොකක් හරි එක row එකක් දිගේ තියෙන මේ range එක කවුද? එක row එකක් දිගට විතරක් තියෙන්නේ කවුද? R1. R1 කියලා එක. R1 කියලා මේ මෙන්ෂන් කරලා තියෙන එක තමයි row එකක් ඔස්සේ තියෙන්නේ. ඊළඟට අහනවා column එකක් ඔස්සේ විතරක් තියෙන්නේ කවුද කියලා. column එකක් ඔස්සේ විතරක් තියෙන්නේ කවුද? R2. ඊට පස්සේ R3 ගේ range එක අහනවා. කවුද R3 ගේ range එක? R3 ගේ start එක කවුද? C5. C5 okay. end එක E7. E7 oh, E7 ඊට පස්සේ කවුද? R3 ගේ
cells කොච්චරක් තියනවද අහනවා. R3 ගේ cell කීයක් තියනවද? කෝෂල්. ගණන් කරලා බලන්න කීයක් තියනවද? 4 වරක් 1 2 3 3 වරක් 3 වරක් 3ක් තියෙනවා. 9. 3/3. එතකොට 9 cells. 3/3 9 cells. තේරෙනවද දැන් ප්‍රශ්නයකට උත්තර ලියන්න? සාමාන්‍ය Yes. පොඩි ප්‍රශ්නයක් දුන්නොත් උත්තර ලියාගෙන පුළුවන් නේ. අලුතෙන් අපි දෙන්නට තේරෙනවද? සන්දනේ Yes, තේරෙනවද? sir. හරි. අනිත් දරුවල කවුද? ජනොත් මේ හරි නේද? ඕකේ නේද? Okay, sir. ඊට පස්සේ නෝට් එකට නැවත යනවා. ස්ක්‍රීන් එක දානවා ඔයාලට. හරි. දැන් අපි ප්‍රැක්ටිකලි දැන් අපි මේ ඉගෙන ගත්ත දේ Excel sheet එකකින් කරන්නේ කොහොමද කියලායි දැනගන්නවා. Excel sheet එකකින් අපි මේක කරන්නේ කොහොමද කියලා. ඔයාලා ගාව තියෙන දැන් පරිගණකයේ තියෙනවා නම් පරිගණකයෙන් Excel එක ඕපන් කරගන්න. ෆෝන් එක තියෙනවා නම් ෆෝන් එකෙන් Excel එක ඕපන් කරගන්න. මේ ප්‍රශ්නෙම අපි ප්‍රැක්ටිකලිව කරන්නේ කොහොමද කියලා බලමු. හරි. Excel එක ඕපන් කරගන්න ඔයාලා තියෙනවා නම් Excel තියනවා නේද ඔක්කොම ගාවද? Excel එක ස්ටාර්ට් කරන විදිහ මම කියලා දුන්නා. ඔයාලට මගේ ගිය සතියේ වීඩියෝ එක බලන්නලා ඉගෙන ගන්න පුළුවන් මතක ගන්න නැත්නම්. හරි. ඔන්න කොහොමද අපි දැන් මේක ස්ටාර්ට් කරන්නේ? අපිට තිබුණේ මේ ප්‍රශ්නෙටම අදාළවම බලමු අපි R1 ගේ ස්ටාර්ට් එක. R1 ගේ ස්ටාර්ට් එක කවුද? B2. එහෙනම් අපි මෙන්න මේ B2 සෙල් එකට ඇවිල්ලා මවුස් එක ප්‍රෙස් කරන්න. B2 සෙල් එකට ඇවිල්ලා මවුස් එක B2 උඩින් ක්ලික් එකක් දාන්න. ඊළඟට අහනවා මොකද්ද? R1 ගේ end එක. R1 ගේ end එක කවුද? F2. එහෙනම් F2 උඩට කෙලින්ම අපිට පුළුවන් mouse එක ගේන්නත් නැත්නම් keyboard එකේ arrow keys වලින් එන්නත් පුළුවන්. F2 වලට keyboard එකේ arrow key. ඒ කියන්නේ right side එකට යන arrow key එකකින් එන්න පුළුවන්. හරි. තුන්වෙනි එක R1 ගේ range එක. R1 start උනේ කවුද ළමයි? B2 ගෙන්නේ. එහෙනම් B2 ඉඳලා මම select කරන්න ඕනේ කවුද? F2 ට. B2 ඉඳලා F2 ට select කරන්න ඕනේ. අවශ්‍ය නම් mouse එකෙන් මේ mouse එකෙන් මෙතන ඉඳලා මෙතනට මෙහෙම ඇදගෙන එන්න පුළුවන්. ඔන්න select වෙනවා. mouse එකෙන් එක cell එක start cell එකේ ඉඳලා end cell එකට ඇදගෙන එනවා. ඔන්න එක විදිය. start එකේ ඉඳලා end එකට ඇදගෙන එනවා. එක විදියක්. හරි. නැත්නම් ඔයා start cell එකට ඇවිල්ලා ඔයාගේ keyboard එකේ shift key එක press කරන්න ගන්න. shift key එක press කරගෙන දකුණු පැත්තට යන arrow key එක press කරගන්න. shift key එක start cell එකට ආවා. මම මේක පෙන්නන්නම්. keyboard එකේ shift එක මේ key එක shift එක press කරගෙන මෙන්න මේ දකුණට යන්න තියෙන arrow එක. මේ දකුණට යන්න තියෙන arrow එක එකින් එක ක්ලික් කරන්න. එතකොට ඔයාට ඕන cell එකට මාරු වෙන්න පුළුවන්. එනවද කියලා බලන්න. B2 ඉඳලා B2 එකට ඇවිල්ලා shift එක press කරගෙන F2 වෙනකම් arrow එක click කරන්න. shift එක තද කරගෙනම ඉන්නවා. select වුණාද? ආපු නැති කෙනෙක් ඉන්නවද? ළමයි කතා කරන්නකෝ. ඔයාලට ආවද? select වුණාද?
හරි මම ඊළඟ ප්‍රශ්නට යනවා කවුරුත් කතා කරන්නේ නැහැ. ඊළඟට R2 ගේ රේන්ජ් එක R2 ගේ රේන්ජ් එක R2 ගේ ස්ටාර්ට් එක කවුද? H1 කියන කෙනා. H1 කියන කෙනා. ඔන්න H1 කොලම් එකට ආවා. H1 කොලම් එකේ ඉඳලා H1 ඉඳලා කොහෙට වෙනකන් තියෙනවද? H7 වලට. H7 වලට. H7 එකට මෙතන mouse එක එකපාරට drag කරගෙන යන්නත් පුළුවන්. mouse එක drag කරගෙන ඇදගෙන පහළට එන්නත් පුළුවන්. එහෙම නැත්නම් start cell එකේ ඉඳලා shift එක click කරගෙන shift button එක click කරගෙන පහළට යන arrow එක. පහළට එන arrow එකෙන් මේ ටික select කරන්නත් පුළුවන්. shift එක click කරගෙන පහළට එන arrow එකෙන් click කරගන්න පුළුවන්. හරි. පැහැදිලිද? shift බොත්තම click කරගෙන keyboard එකෙන් පහළට down arrow එක click කරත් එතනට එන්න පුළුවන්. ඊළඟට පේලියක් ඔස්සේ තියෙන තීරයක් ඔස්සේ මොකක්ද කියලා ගොන්නේ නැහැ. R3 ගේ range එක. R3 ගේ range එක කොහොමද ළමයි තියෙන්නේ? C5 to E7. හරි ඔන්න බලන්න C5. මම start එකට ආවා C5 to E7. එහෙනම් මට E වලට එන්න ඕනේ. E වලට ආවා හැබැයි E7. මෙන්න ඔක්කොම ටිකට එන්න ඕනේ. මෙන්න මේ ටිකටම එන්න ඕනේ. C3 ඉඳලා E7 වෙනකම්. හරි අවශ්‍ය නම් කෙලින්ම මෙතනින් කර්සර් එක තිබ්බා. කර්සර් එක තියලා shift එක press කරගෙන දකුණට ගියා. පහළට ආවා. ඔන්න ඔය range එක select වුණා. start එකට ගියා නැවත පෙන්නනම් start එකට ආවා. start එකේ ඉඳලා shift key එකත් එක්ක right arrow එකෙන් ගියා ඉදිරියට down arrow එකෙන් පහළට ආවා. ප්‍රශ්නයක් නෑ නේද දැන්? ප්‍රශ්නයක් නෑ තේරෙනව නේද? තේරෙනවද? හරි. ඔන්න හිතන්න ඔයාලට තව data set එකක් තිබුණා. මොන හරි data sets එකක් තිබ්බා කියලා හිතන්නකෝ. මෙන්න මේ වගේ sheet එකක්. මෙන්න මේ වගේ sheet එකක මේ දැන් data දාලා තියෙන sheet එකක්. මෙන්න මේ වගේ data sheet එකක ඔයාලට ඕන වුණොත් මෙන්න මේකේ ලොකු range එකක් ගන්න. එහෙමත් නැත්නම් ඔයාලට ඕන වුණොත් අවශ්‍ය columns විතරක් select කරගන්න. ඒ කියන්නේ ඔයාලට මෙන්න මේ මම කහ පාටින් දාන cell ටික ඕන වුණොත් මේ කහ පාටින් දාන ටික විතරක් ඕන වුණොත් කොහොමද ඔයා කහ පාට ටික විතරක් තෝරගන්නේ? මෙන්න මේ කහ පාටින් මම පාට කරන ටික විතරක් ඔයාලට ඕන නම් මේ ටික ඕන නම් ආ කොහොමද කරන්නේ? ඔයාලට ඕන cell එකට මුලින්ම ගියා. හරි? ඔයාලට ඕන cell එකට ගිහිල්ලා cell එක උඩ cursor එක තියේදී keyboard එකේ තියෙනවා CTRL කියලා බටන් එක. control button එක. මෙන්න මෙතන තියෙන control button එක. මෙන්න මේ control button එක. control button එක press කරගෙන mouse එකෙන් අර කහ පාට කරපු ටිකට ඔයාට click කරන්න පුළුවන්. මේක press කරගෙනයි කරන්න. ඔන්න මම පෙන්නන්නම්. ඔන්න මම කහ පාට කරපු පළවෙනි එකට ගිහිල්ලා control key එක press කරගත්තා. press කරගෙන අනිත් key ටිකත් press කරා. අනිත් cell ටිකත් select කරා. අනිත් cell ටිකත් මෙම select කරගන්න පුළුවන්. එතකොට අපට අවශ්‍ය cell විතරක් select කරගන්න පුළුවන්. පැහැදිලි නේද? හරි. ඔයාලගේ worksheet එකේ මෙන්න මේ worksheet එකේ ඔයාලා example එකක් විදියට මෙන්න මේ විදියට තන ඉලක්කම් ටිකක් දාන්න. ඔය විදියට තන ඉලක්කම් ටිකක් දාලා
මෙන්න මේ ටික මේව සිලෙක්ට් කරලා බලන්න. මේ ඔක්කොම ටික මේ තන ඕන සෙල් ටික විතරක්. මේ ඉලක්කම් තියෙන සෙල් ටික විතරක් සිලෙක්ට් කරලා බලන්න. 12ට එන 12 උඩ කන්ට්‍රෝල් බටන් එක තියාගෙන මේ කැමති විදිහට සිලෙක්ට් කරන්න පුළුවන්. කර්සර් එක ගිහලා ටික් කරන්න. මවුස් කර්සර් එක ගිහලා අදාළ තැන උඩින් ටික් කරා නම් ඒ අවශ්‍ය රේන්ජ් එක විතරක් සිලෙක්ට් වෙනවා. අවශ්‍ය සෙල්ස් විතරක්. රේන්ජ් එකක් නෙමෙයි ඒක. අවශ්‍ය සෙල්ස් විතරක් සිලෙක්ට් වෙනවා. පැහැදිලිද? පැහැදිලිද? පැහැදිලිද ඔයාලට? ළමයි ඔව් හරි. මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. අපි අර ප්‍රැක්ටිකල් දැන් අපි තියරි ඉගෙන ගත්තට ප්‍රැක්ටිකලි වර්ක්ෂීට් එකක වැඩ කරන්න ස්ප්‍රෙඩ්ෂීට් එකක වැඩ කරන්න කොහොමද කියන එක තමයි ඉගෙන ගන්න ඕනේ. ඔන්න පොඩි දෙයක් කියන්නම්. අපි මෙන්න මේ අපි දැන් මේ වැඩ කරන ෂීට් එකකට පිටුවක් මේ ෂීට් එකකට අපි පොදුව කියනවා වර්ක්ෂීට් එකක් කියලා. වර්ක්ෂීට් එකක්. වැඩපතක් වර්ක්ෂීට්. හරි මෙතන මේ ෂීට් කියලා නම වැටිලා තියෙන්නේ ෂීට්. ඔයාට ඕන අලුතෙන් තව ෂීට් එකක් ගත හැකියි. මෙන්න මෙතන මේ බටන් එකක් තියෙන්නේ මෙතන. අන්න ඒ බටන් එක ප්‍රෙස් කරාම අලුත් ෂීට් එකක් එනවා. තව එකක් ඕන නම් තව එකක් ගත. මේ ෂීට්ස් වෙනම තියාගන්න. ඔයා හිතමු ඔයාගේ ගෙදර වියදම දවසෙන් දවස ඔයාගේ ගෙදර වියදම Excel එකක දාගෙන තියෙනවා නම් ඔයාට මේ ෂීට් එක නම් කරන්න පුළුවන්. කවදද දැන් අද දිනේ නම් 9:22. ඔන්න අද දවසේ වියදම දාන්න ඔන්න අද ෂීට් එකක් දැම්මා. දැන් හෙට දවසේ දාන්න මේක හෙට දවසේ 9:23. ඔය විදිහට ෂීට් නම් කරන්න පුළුවන්. 9:24. හරි ෂීට් නේම්ස් යොදන්න පුළුවන්. අන්ලිමිටඩ් ෂීට්ස් තියෙනවා. ගොඩාක් ෂීට්ස් හදන්න පුළුවන්. ෂීට් ප්‍රමාණය වැඩි වෙන්න මේකේ ගබඩා කරලා තියෙන දත්ත ස්ටෝරේජ් data capacity එක වැඩි වෙනවා. එතකොට data වැඩි වෙද්දී මේක ස්ටෝර් වෙන්න ලොකු මෙගාබයිට්ස් ගණනක් යනවා. සාමාන්‍යයෙන් මෙගාබයිට් එකකට වඩා අඩුවෙන් තියෙන එකක නැත්නම් කිලෝබයිට් 900ක් වගේ 970ක් 980ක් වගේ තියෙන්නේ. මේ වගේ පිටු ගන්න නැත්නම් පිටු වල තියෙන දත්ත data ගොඩක් එන්න මේක සේව් කරන්න යන මෙගාබයිට්ස් ගන්න වැඩි. හරි මේවට කියන්නේ මොනවද අපි sheets worksheets නැත්නම් වැඩපත් කියලා සිංහලෙන් කියනවා. වැඩපත් worksheets නම මතක තියාගන්න. හරි ඊළඟට අපේ නෝට් එකට යමු. හරි ඔන්න මම දැන් කියලා තියෙනවා වැඩපතක් කියලා කිව්වේ ළමයි අර වර්ක්ෂීට් එකක්. වැඩපතක කෝෂ පරාස කිහිපයක් දැක්වීම සඳහා control keys යොදා ගනිමින් ලකුණු කරනු ලැබේ. යතුරු පුවරුවේ පාලන යතුරු control මගින් දක්වා ඇත. ඒක තේරෙනව නේද? අපට අවශ්‍ය සෙල්ස් විතරක් ඕන නම් control key එක press කරගෙන යන්න ඕනේ. අවශ්‍ය සෙල්ස් විතරක් ඕන නම් control key එක press කරගෙන යන්න ඕනේ. සෙල් රේන්ජ් එකක් නම් shift key එක ඔබාගෙන යන්න ඕනේ. shift key එක press කරගෙන යන්න ඕනේ. පැහැදිලි නේද? පැහැදිලිද? හරි. cell address කියන්නේ cell address එක දැන් ඔයාලා ලියන්න දන්නවා. cell address එක ලියන්න දන්නවා මොකක්ද කියලා. කෝෂ ලිපිනය. active cell කියන එක. active cell එක කියන්නේ අපි currently අපි ඉන්න cell එක. currently අපේ cursor එක තියෙන cell එක. active cell එක. එයාට තමයි active cell එක. දැන් මගේ active cell එක කවුද? මේ sheet එකේ active cell එක කවුද ළමයි? කියන්න. active වෙලා තියෙන cell එක කවුද මගේ දැන්? J7. දැන් කවුද? A1. A1. අපිට නිතරම මේ active cell එක බලා ගන්න පුළුවන් මෙන්න මේක. මෙන්න මෙතන. active cell එක මොකක්ද කියලා අපිට මෙන්න මෙතනින් බලන්න පුළුවන්. මං ගිය සතියේ ඔයාලට මේකේ මේ මෙන්න මේක බලා ගන්න කියලා කිව්වා. මොකක්ද මේ කැලලට කියන නම? මේකට කියන නම මොකක්ද? මොකක්ද නම? name box එක. name box එක නැත්නම් තව නමක් තියෙනවා.
මොකක්ද name box සිංහලෙන් කිව්වොත් නාම කොටුව name box එක ඒ කියන්නේ අපි ඇක්ටිව් වෙලා ඉන්න සෙල් එකේ නම නාම කොටුව name box පැහැදිලි නේද name box දැන් මම මේකේ කොටස් අඳුර ගන්න ඕනේ කියලා කිව්වා ගිය සතියේ බලන්න කියලා හරි බැලුවද ඔයගොල්ලෝ හරි මීට අමතරව මොනවද අපිට දැන් මේ Excel වල තිබුණ මේ features නැත්නම් facilities rows columns තියෙනවා ඊළඟට formulas විවිධ formulas අපිට mention කරන්න පුළුවන් interpret කරන්න පුළුවන් functions ශ්‍රේත ඉදිරිපත් කරන්න පුළුවන් නැත්නම් Excel වල interpret වෙලා තියෙන functions තියෙනවා මීට අමතරව data filter කරගන්න පුළුවන් අපට ඕන දත්ත ටික විතරක් filter කරන්න පුළුවන් ඊයේ සතියේ filter කරා මතකද ඔයාලට ළමයි 5 දෙනෙක්ගේ data ටිකක් දීලා ළමයි දෙන්නෙක්ගේ විතරක් data fill කරන්න දුන්නා මට ඔයාලා ඒවල තිබුණා ඒක ඒ වෙලාවෙම කරලා photos දාලා ඒවල තිබුණා ඒ ටික හරි ඊළඟට data visualization එක දත්ත අපිට visualize කරන්න පුළුවන් ප්‍රස්තාර ඇඳලා නැත්නම් මේ graphics විදියට එක විදියට visualize කරන්න පුළුවන් දත්ත මේ Excel වලින් කරන්න පුළුවන් දේවල් ඊළඟට graphs අඳින්න පුළුවන් graphs chart different type graphs අඳින්න පුළුවන් different types charts අඳින්න පුළුවන් මේකත් පැහැදිලි කරනවා හරි එකෙන් එකට තමයි අපි එන්නේ ඊළඟට complex mathematic calculation ගොඩක් සංකීර්ණ සුළු කිරීම අපිට මේ Excel වලින් පහසුවෙන් කරන්න පුළුවන් custom formatting එක හැඩතල ගැන්වීම තියෙනවා custom formatting accounting ඉනම් කරන කටයුතු විශේෂම තැන data analytics දත්ත විශ්ලේෂණ මෙන්න මේ data analytics ගොඩාක් කරන්න පුළුවන් මෙන්න මේ softwares වලින් spreadsheet software වලින් example එකක් විදියට මම ඔයාලට ගිය සතියේ කියලා දුන්නා මේ වර්ෂාව කොහොමද forecast කරන්න කියලා මේ වගේ sheet එකකට data ඇවිල්ලා forecasting එක වෙන්නේ කොහොමද කියලා දුන්නා ඊළඟට දත්ත present කරන්න කාට හරි presentation එකක් විදියට දත්ත present කරන්න data present කරන්න ඒ data වල errors නැහැ කියලා පෙන්වන්න ඒ data ටික correct කියලා පෙන්වන්න නිවැරදි කියලා පෙන්වන්න අපිට මෙන්න මේ Excel පාවිච්චි කරන්න පුළුවන් කියන එක බලමු කොහොමද කියලා ඊළඟට project management මොනවා හරි ඔයා project එකක් කරනවා නම් project එකක් දත්ත ආශ්‍රය කරගෙන project එකක් කරනවා නම් ඔන්න දැන් හිතන්න ඔයා මෙන්න මේ දැනට එකතු කරනවා ශ්‍රී ලංකාවේ මේ කොරෝනා වෛරස් එකකින් හින්දා මැරිච්ච ප්‍රමාණය forecasting එකක් කරනවා ඒ කියන්නේ data ටික collect කරලා ඔයා forecast කරනවා මෙන්න මේ කාලය ඇතුළත මේ වගේ විචලනයක් වෙන්නේ variation එකක් වෙන්නේ මෙහෙමනම් ඊළඟ දවසේ නැත්නම් next week එකේ මෙන්න මෙච්චර ප්‍රමාණයක් මැරෙන්න පුළුවන්. ඔයාගේ data ටික බලලා ඔයා graph එකකින් කියනවා. දත්ත ටික බලලා graph එකකින් කියනවා ඔයා මොකක්ද? graph එකකින් කියනවා මෙන්න මේ දවසේ මේ අපිට තියෙන අපේ previous dataත් එක්ක අපිට forecasting කරන්න පුළුවන් නැත්නම් analysis කරලා පෙන්වන්න පුළුවන් next week එකේ ඊළඟ සතියේ මෙච්චර ප්‍රමාණයක් මැරෙනවා කියලා. එහෙම තමයි ඔය දොස්තරලා කියන්නේ ඉදිරි සති දෙක ගොඩක් අවදානම් කිය මේ දවස්වල කෑ ගහන්නේ. හරි? මෙන්න මේ වගේ data range එකකින් තමයි ඒක කරන්නේ. ඊළඟට අපිට දත්තවලට අපි ගාව තියෙන data වල security එක වැඩි කරන්න පුළුවන්. data secure එක. security එක වැඩි කරන්න පුළුවන්. දත්ත store කරගන්න ගමන්, දත්ත save කරගන්න ගමන් පස්සේ අපිට use කරන්න දත්ත save කරගන්න ගමන් ඒවා store කරගන්න පුළුවන්. හරි? නැවත මම ඔයාලට මේක කියලා දුන්නා Excel එක open කරගන්නේ කොහොමද කියලා එක operating system වල Windows 10 වල නම් කොහොමද මුකුත් දෙයක් නැහැ start menu එකට ගිහිල්ලා Excel කියලා මෙතන ගහුවනම් මේක open වෙනවා. Windows 7 වල නම් start all programs accessories then MS Excel මේ වගේ worksheet එකක් එනවා. හරි ඊළඟට මේන්ම bars ටික මේ වගේ menu එකක් ගත්තම මේ තියෙන screen එක ගත්තම මේකේ තියෙන ප්‍රධාන bar ටික නැත්නම් buttons ටික මොනවද කියලා මේන්ම buttons and bars
මෙන්න මේ බටන් එකට කිව්ව මොකද්ද ළමයි? මගේ කර්සර් එක තියෙන තැන බටන් එක කවුද? කවුද? උත්තර දෙන්න. මේ බටන් එක කවුද? close, close. මෙයා? මෙයා? කියන්න. මේ බටන් එක කවුද? මෙයා restore down එකයි maximize එකයි දෙකම තියෙනවා. දැන් full screen එක තියෙනවා නම් full screen එක තියෙන වෙලාවේදී මෙයා අපි එක වතාවක් click කරොත් screen එක පොඩි වෙනවා. screen එක පොඩි වෙනවා. ආයෙ අපි මේක ලොකු කරොත් මේක නැත්තම් maximize කරොත් full screen එක එනවා. maximize කරොත් full screen එක එනවා. මේ බටන් එක කවුද? මෙයා කවුද? minimize එක. minimize කරන shortcut key එක මොකද්ද? shortcut එක මොකද්ද? අපි minimize කරගන්න ඕන නම් keyboard එකෙන් කොහොම මොන බටන් දෙකද press කරන්න ඕන? මොන්න minimize වුණා. කවද මම press කරපු බටන් දෙක? shortcut button එක. මේක මම ඔයාලට chart එකක් මීට කලින් දුන්නා. shortcut key එක. කවද minimize එකේ shortcut එක? අද මතක නැත්නම් ලියා ගන්න. minimize කරන්න පුළුවන් shortcut එක තමයි Windows logo එක. Windows බොත්තම. keyboard එකේ තියෙනවා Windows බොත්තම. හරි? Windows බොත්තම. මෙන්න මේ වගේ බොත්තමක් තියෙනවා බලන්න. control key එකට මෙහා පැත්තේ. Windows එකයි M අකුරයි. Windows එකයි M එකයි කියපුවනම් ඔයාගේ screen එක minimize වෙනවා. හැකිලිලා screen එක status bar එකට යනවා. screen එක හැකිලිලා status bar එකට යනවා. කවුද buttons දෙක? Windows එකයි මෙතනින් තියෙන Windows එක සහ කවුද? Windows එකයි M එකයි. press කරලා බලන්න. M එකයි. Windows එකයි M එකයි press කරලා බලන්න. Windows key එක M key එක press කරාම මොකද වෙන්නේ? minimize වෙනවා. ඒ කියන්නේ ඔයාගේ screen එක status bar එකට යනවා. පැහැදිලි නේද? පැහැදිලිනේ? හරි? මේක ලියා ගන්න. මේ විදිහට shortcuts තියෙනවා. මේ Excel පාඩමේදී ඔයාලට ඉගෙන ගන්න shortcuts එකකින් එකට ඉගෙන ගන්න වෙනවා. මේ මම දවසින් දවස දෙන shortcuts ඔයාලට එක print out එකකට මම මීට කලින් එවලත් ඇති. නැත්නම් මම ආයෙ දාන්නම්. දවසින් දවස කියලා දෙන shortcuts ඔක්කොම shortcut 1000 ගණනක් තියෙනවා. 1024ක්. ඒ ඔක්කොම මතක තියාගන්න ඕනේ නැහැ. අත්‍යවශ්‍ය ටික මතක තියාගන්න. මම ඔක්කොම ටික දාලා note එකක් හදලා තියෙනවා. ඒ ටික එවන්නම් නැවත. හරි මේක ලියාගත්තද? හරි මම ඊළඟ ටිකට යනවා. හරි මම note එකේ ඉතුරු ටිකට යනවා. පොඩ්ඩක් ආය ගිය සතියේවත් මතක් කරගෙන යන්නේ. හරි මේ බටන් එකට මෙයාගේ නම ඕනම කෙනෙක්ගේ නම තියෙන බායකට මොකක් කියලාද අපි කිව්වේ? නමට කිව්වේ මොකද්ද? title එක මාතෘකා තීරය title bar මාතෘකා තීරය title bar එක. හරි ඕනම sheet එකක නම තියෙන title එකේ. ඔන්න දැන් මගේ worksheet එකේ මම දාලා තියෙන නම මොකද්ද ළම? මම දාලා තියෙන නම මොකද්ද? Excel word කියන නමින් මම දාලා තියෙනවා. Excel word කියන නම මම දාලා තියෙනවා. හරි ඊළඟට මෙන්න මේ buttons වලට විශේෂ නමක් කිව්වා. මොනවද මේ buttons? මේ buttons ටිකට විශේෂ නමක් කිව්වා. මොනවද නම? මෙන්න මේ ටික. මොන බායකද මේ? මම කොළ පාටෙන් සිලෙක්ට් කරපු ටික. මොනවද මේ? quick access toolbar මතකද? quick access toolbar ශනික ප්‍රවේශ වීමේ මෙවලම් තීරුව සිංහලෙන් කිව්වේ ශනික
ප්‍රවේශ වීමේ මෙවලම් තීරුව සිංහල වචන මතක තියාගන්න එපා හරි අමාරුයි quick access toolbar quick access tool කියලා කියන්නකො නැත්තම් quick access tool මෙන්න මේවට කිව්ව මොනවද ළමයි මම කලර් එක මාරු කරන්න මේව මොනවද කලර් එක මාරු කරලා යන් දෙන්න මෙන්න මේ පායකට කිව්වේ මොකක් කියලාද ඔය නිල් පාටින් සිලෙක්ට් කරන ඒවා menu ආ file menu bar menu bars ෆයිල් ඕනේ නැහැ menu bars නැත් මේ වගේ තියෙන්නේ මොනවද එකින් එකට තියෙන්නේ menus එක menus හරි මොනවද මේකේ නම් තියෙන menu දැන් මේ excel sheet එකේ තියෙන menus කවුද file කියන menu එක තියෙනවා home කියලා menu එකක් තියෙනවා තව කවුද insert තියෙනවා design තියෙනවා layout තියෙනවා preferences තියෙනවා mailings තියෙනවා මේවා මොනවද ඔක්කොම menus ඒ menus වල තියෙනවා එක options අපිට වැඩ කරන්න ඕන options තියෙනවා හරි එක options තියෙනවා නැවත note එකට යමු හරි options menus ඊළඟට මෙන්න මේ කැලේට කිව්වේ මොනවද මගේ කර්සර් එකේ නම් දැන් මේ මම උඩ පහළ යන ඒවා මේකට කිව්වේ මොකක් කියලාද මේ බා එක කියන්න මෙයාට කිව්වේ මොකක් කියලාද yes scrolling bar එතකොට මේක vertical ද horizontal ද සිරස්ද මේක උඩ අතටනේ සිරස් හරි මේ අතට යන්නේ මේට තිරස් මේක horizontal එක මේක vertical එක මේක vertical ආයේ precise corner එක අපිට screen එක ඕන ගානට අඩු වැඩි කරගන්න precise corner එක screen එක ඕන විදියට අඩු වැඩි කරගන්න හරි මේ ටික මම කියලා දුන්නා ඊළඟට අපේ මේ තියෙන Excel sheet එකක තියෙන ප්‍රධාන කොටස් ටික මේක දැනගෙනම ඉන්න වෙනවා Excel sheet එකක තියෙන ප්‍රධාන කොටස් ටික දැන් මේක නම් දන්නවද කියලා දුන්නා මොකද්ද මේ කැලේට කිව්වේ මේක මොනවද වැඩපත නැත්නම් ඉංග්‍රීසියෙන් කිව්වා මොනවද sheets කියලා කියන්නත් පුළුවන් මේවා මේකෙන් එකට ගත්තොත් sheets පොදුවේ බායකට මේ sheets තියෙන බායකට කියනවා leaf bar එක කියලා leaf bar පත්‍ර සටහන මේ තනිකර එක කොටුවකට අපි කිව්වා cell එකක් කියලා ඒක ප්‍රශ්නයක් නෑ ඒක දන්නවනේ දැන් title bar එක අඳුරනවා title bar කියන්නේ කවුද එයාගේ මාතෘකාව තියෙන තැන මේවා දන්නවනේ උඩින් තියෙන quick access toolbar මේවා මොනවද menus මේ පොදුවේ තියෙනවා එකට කියනවා menu එකක් commonly ඊළඟට මේවා quick access tool තියෙනවා මේක වාට කිව්වා මේක නාමය name box එක මේකත් කියලා දුන්නා name box එක මේ කොටස හරි මේ තියෙන්නේ මෙයා තමයි name box එක ඊට පස්සේ තව මොනවද තියෙන්නේ columns සහ rows දන්නවනේ පහළට තියෙන්නේ columns සිරස්ස තියෙන්නේ rows ඊළඟට menu bars දන්නවා formula bar හරි formula bar කියන්නේ ළමයි මෙන්න මෙයා formula එක ලියන එක අපි වැඩ කරන function එක ලියන එක උදාහරණයක් වන්න බලන්න මට ඕන වුණොත් මෙන්න මේ දෙන්න එකතු කරන්න මේ දෙන්නගේ එකතුව කීයක් එනවද කීයද 12 13 එකතුව කීයද 25යි හරි දැන් මට මේ දෙන්නගේ එකතුව ඕන නම් මම ගිය සතියේ කියලා දුන්නා ෆන්ක්ෂන් එකක් මොකද්ද පාවිච්චි කර ෆන්ක්ෂන් එක එකතුවකට අපි ඉංග්‍රීසියෙන් කියව මොකක්ද සමේෂන් එහෙනම් ෆන්ක්ෂන් එකට පාවිච්චි කරේ කවුද කී එක කවුද
ෆන්ක්ෂන් කී එක කවුද සමානයි equal sum ඊට පස්සේ open the bracket then select the cell range එක select කරනවා B5 to B6 cell range එක නම් කරනවා then close the bracket enter ඔන්න answer එක හම්බුණා ඔන්න බලන්න මෙන්න මේ අපට answer එක ලැබුණට පස්සේ මෙන්න මේ function එකේ answer එක ලැබුණට පස්සේ මෙන්න මේ function එකේ formula bar එකේ හරි මේ formula bar එකේ ලියවෙන්නේ අපි ලියපු formula එක මේකේ එකතුව ගන්න අපි ලියපු formula එක දැන් අපි මේක නම් function key එකක් පාවිච්චි කරා අපිට නිකන් පුළුවන් ඒත් මේ එකතුව ගන්න ඕන නම් කොහොමද සමානයි මේ සෙල් එක B5 කියන සෙල් එකට එකතු කරන්න කියලා ලිව්වා කවුද B6 B5 plus B6 ඒත් උත්තරේ කවුද 25 එහෙනම් 25 කියන ආන්සර් එක කොටස් දෙකක් විදිහට ගත්තා කොහමද එකෙන් එකට ටයිප් කරලා එහෙනම් මේක බලන්න මේ ෆෝමියුලා එකක් විදිහට ආපු මේකේ ෆෝමියුලා බාර් එකේ ෆෝමියුලා බාර් එකේ කොහමද එනං ඇවිල්ලා තියෙන්නේ මම මෙතන ටයිප් කරපු එක තමයි පෙන්නන්නේ මම සෙල් එකක ටයිප් කරපු දේ තමයි ෆෝමියුලා බාර් එකෙන් පෙන්නන්නේ මෙයාට කියනවා අපි ෆෝමියුලා බාර් කියලා මේ කොටස ෆෝමියුලා බාර් එක ඊට පස්සේ title bar hari tool bar tools නැත්නම් ribbon එක tools නැත්නම් ribbon එක tool සහ ribbon කියලා කියනවා මෙන්න මේ කොටස් වලට මම සිලෙක්ට් කරන්නම් පොදුවේ ගත්තොත් දැන් මේ in home කියන ටැබ් එක ඇතුලේ home කියන menu එකේ මේ තියෙන්නේ මේවා මේක එක වැඩ කරන්න තියෙන කෑලි මේවට අපි කියනවා tools කියලා මේ එකෙන් එකට කියනවා අපි tools කියලා මේ ඔක්කොම tools පොදුවේ මේ කොටසටම අපි නම් පාවිච්චි කරනවා පොදුවේ මෙන්න මේ කොටසට අපි පාවිච්චි කරනවා පොදුවේ මෙයාගේ ribbon එක කියලා ribbon හරි පොදුවේ අපි පාවිච්චි කරනවා ribbon කියන වචනේ ribbon මම මේ තාම සිංහල වචන කිව්වේ නෑ මේවට සිංහල වචන ටිකක් හරි අමුතුයි ribbon හරි මේක පොදුවේ ගත්තොත් ribbon එකෙන් එකට ගත්තොත් මොකද කියන්නේ එකෙන් එකට ගත්තොත් මෙයාගේ tools මේවා tools එක tools වැඩ කරන්න පුළුවන් tools ටික හරි වැඩ කළ හැකි tools මේ පැහැදිලි නේද මේවා tools හරි ඊළඟට අපිට මොකක් හරි tool මේ තියෙන tools වල ඇතුළට යන්න පුළුවන් නම් tools එකේ තව options තියෙනවා නම් කිසියම් tool එකක තව options අපි තියෙනවා නම් dialog box එකක් කියලා කියනවා ඒ කිව්වේ මෙන්න මේ දැන් මේ numbers කියන tool එක ඇතුලේ තව tools තියෙනවා numbers කියලා තියෙන මේ කොටස ඇතුලේ මේ ඉද දෙකක් ගන්න වෙන් කරලා තියෙනවානේ separate කරලා තියෙනවානේ මේ separate කරලා තියෙන කොටසේ තව tools තියෙනවා අපිට මෙන්න මේක ක්ලික් කරාම මේක උඩ ක්ලික් කරාම ඒ තියෙන tools ටික බලා ගන්න පුළුවන් තව මොනවද මීට අමතරව තියෙන tools කියලා මෙතනින් එයාගේ තියෙන සියලුම tools පෙන්නනවා හරි දැන් මේ alignment යටතේ alignments යටතේ තියෙන tools ටික එකෙන් එක tools බලා ගන්න පුළුවන් හරි එකෙන් එකට තියෙන tools ටික බලා ගන්න පුළුවන් ඒ කොනට ඒ උඩට කියනවා cursor උඩට කියනවා dialog box එකක් කියන dialog box අනිත් ටික සාමාන්‍ය විදියමයි කිසිදු වෙනසක් නැහැ ඊළඟට මෙන්න මේක කවුද ළමයි මේක ඇල්ලේ මොකද වෙන්නේ හා මේක කවුද මම නමක් පෙන්නනවා කවුද නම zoom out කරන්නත් පුළුවන් මේ පැත්තට zoom out මෙහෙට zoom in මේක අපිට ලොකු කරලා බලන්නත් පුළුවන් ගොඩක් zoom in කරොත් zoom out කරොත් අඩු කරලා බලන්න පුළුවන්
අපේ normal range එක තමයි අර මෙයා ඉරක් යාලා median point එක විදියට දාලා තියෙන්නේ. median point එක කියන්නේ සාමාන්‍ය විදියට මැද අපිට පේන විදිය. ස්ක්‍රීන් එක සාමාන්‍ය විදියට පේන විදිය. තේරුණාද මෙයාගේ buttons කියන? මෙයාගේ buttons කියන තේරුණාද? තේරුණාද? ඔන්න මම මේවට සිංහල වචනය දාලා තියෙනවා. එකින් එකට සිංහල වචනය දාලා තියෙනවා. සිංහල වචනයත් කැමති නම් බලා ගන්න. එක්සෑම් එකේදී සිංහල වචනයෙන් නම් ලියන්න ඕන නැහැ. අත්‍යවශ්‍ය නැහැ සිංහලෙන් ලියන්න. ඉංග්‍රීසි වලින් ලියන්න ලකුණු එකක්වත් කපන්නේ නැහැ. හරි? දැන් මේ zoom කියන එකට සිංහලෙන් කියන්නේ දැකුම් බොත්තම කියලා. හරි කරදරයි මේවා නම් මතක තියාගන්න. දැකුම් බොත් මේ මෙතන මේවා ටිකට දැකුම් බොත්තම. view shortcut. මෙතන zoomය පාලනය. zoom කියන එකට කියන්නේ zoomය පාලනය. අර මේ ස්ක්‍රෝලින් එකට කියන්නේ අනුචලිත තීරුව නෑ. ඔයාලා print කරගත්තට පස්සේ මෙතන C යන්න දාගන්න. සිරස් අනුචලන තීරුව. horizontal scrolling එක. vertical scrolling එකේ සිරස් නෙමෙයි නත් තිරස්. තිරස් අනුචලන තීරුව. ළඟට active cell එක. active cell එක. සක්‍රිය කෝෂය. active cell. ළඟට වැඩපති අර වැඩපත් පටිති worksheets කියලා කිව්වේ worksheets වැඩපටිති worksheets ඔය ඔක්කොටම මේ ගොඩක් ඒවාට මම සිංහල වචන දැම්මා පුළුවන් නම් මේ ඉංග්‍රීසි වලින්ම මතක තියාගන්න සිංහලෙන් හරි කරදරයි මේක මතක තියාගන්න සිංහලෙන් ඔයා මතක තියාගත්තා කියලා ඔයාට කිසිම වාසියක් හම්බෙන්නේ නැහැ මොකද ඔයා ජොබ් එකකට ගියත් කවුරුවත් මේ සිංහලෙන් මේ වගේ වචන කියන්නේවත් නැහැ ජොබ් එකකදී අනිවාර්යෙන් අද ජොබ් එකකට යනවා නම් Excel පුළුවන්ම වෙන්න ඕනේ නැත්නම් නොන්ටි වෙන්න වෙනවා. හරි? ඔයා ගවර්න්මන්ට් ජොබ් එකකට ගියත් අනිවාර්යයෙන්ම Excel පුරුදු වෙලා යන්න ඕනේ. දැන් ඔය ගවර්න්මන්ට් ජොබ් කරන ගොඩක් අයට මෙලෝ හත්තිලවවත් තේරෙන්නේ නැහැ. Excel එකක් ඕපන් කරගන්නවත් Excel එකක වැඩ කරන්නවත් බෑ. අපි වැඩ කරගන්න ගියාම ගොඩාක් ප්‍රශ්න තියාදු වෙනවා. මිනිසුන්ට එහෙම කරන්න හොඳ නැහැ. ටක් ගාලා අපු ගමන් වැඩේ කරගෙන යන්න තියන්න. ඒ නිසා මේ පැකේජ් එක ගැන හොඳට ඉගෙන ගන්න. හරි? දැන් ගොඩාක් තැන්වල Excel තමයි යූස් වෙන්නේ. Excel එක එක්කෙනාගෙන් අහහ ඉගෙන ගන්න බෑ. ඔයාලා රස්සාවට ගියාම රස්සාවේ ඉන්න වගේ යාළුවගෙන් හරි එහා මේසේ ඉන්න කෙනාගෙන් හරි අහහ වැඩ කරන්න බෑ. මේක තේරෙන්නේ නැහැ. මේක කොහොමද කරන්නේ? මේව කියලා අහන්න බෑ. යන්න කලින් ඕන දේ දැනගෙන යන්න ඕනේ. ගිය ගම වැඩ ටික කරගන්න. හරි? කලාතුරකින් ඔය අලුතෙන්ම ෆන්ක්ෂන් එකක් ආවොත් ඒ ෆන්ක්ෂන් එක දැන් නැති වෙන්න පුළුවන්. ඒ මොනවා YouTube එකෙන් හරි කොහේ හරි බලලා ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේ දෙයක් අහගත්තට කමක් නැහැ. ඒ අරුණම කොහොමද මචං මේ දෙක එකතු කරන්නේ? මේක කොහොමද මේ වැඩි කරන්නේ? ගුණ කරන්නේ, බෙදන්නේ. මේ ටික සිලෙක්ට් කරන්නේ කොහොමද? ඕවා නම් අහන්න එපා. ඔයාලා හොඳට පුරුදු වෙලා යන්න ඕනේ. හොඳට ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕනේ Excel එකේ. හරි? ජොබ්ස් වලට යනකොට Excel ඕනෙමයි දැන්. ඊළඟට ඔයාලගේ ටයිපින් ස්පීඩ් එක හදා ගන්න ඕනේ. කීබෝඩ් එක දිහා බලන්නේ නැතුව ස්ක්‍රීන් එක දිහා විතරක් ටයිප් කරන්න පුළුවන් වෙන්න ඕන. 6 7 පන්ති වලදී ඒ වගේ ප්‍රැක්ටිස් කරන්න ඕන softwares කිව්වා. ඒ software download කරගෙන keyboard එක හොඳට ප්‍රැක්ටිස් කරන්න. හරි? අද IT නැතුව කිසිම job එකකට යන්න බෑ නේසි. හරි? government එකේ පොඩි job එකකට ගියත් අනිවාර්යයෙන්ම ICT ඕන වෙනවා. නැත්නම් ඔයාලට ලොකු ගාණක් දීලා ලොකු course කරන්න වෙනවා. O level A level කරාට පස්සේ ලොකු සල්ලි ගාණක් වියදම් කරලා මේ ටිකම ඉගෙන ගන්නවා. මේ මම උගන්වන විදියටම මේ දේවල් රුපියල් 15000 20000 ආය වේදම් කරලා 25000 20000 ආය වේදම් කරලා මේ පැකේජ් එක ඉගෙන ගන්න වෙනවා. ඒව කරන්න ඕනේ නැහැ. දැන්ම ඉගෙන ගත්තා නම් හරියට රස්සාවට ගිහලා වැඩ කරන්න විතරයි තියෙන්නේ. හරි? ඔයාලා කැම්පස් ගියත් ප්‍රසන්ටේෂන් එකක් හදන්න ඕනේ. කැම්පස් ගියාම තනියම කරන්න වෙන්නේ. ප්‍රසන්ටේෂන්ස් හදන්න ඕනේ. දැන් ඉස්කෝල වලට ප්‍රසන්ටේෂන්ස් හදාගෙන යන්න වෙනවා ඉදිරියට. ඉස්කෝලේ උගන්වන්නේ නැහැ. ඔයාලට ටයිටල් එක දෙනවා. ටයිටල් එක දීලා ඔයාලා ගෙදරදී ඒ ටයිටල් එකට අදාළ විස්තර ටික ඉන්ටර්නෙට් එක රිෆර් කරලා හරි පත්තර කියවලා හරි ලස්සන ප්‍රසන්ටේෂන් එකක් හදනවා. ඒ ප්‍රසන්ටේෂන් එක තමයි ඔයාලා ක්ලාස් එකේ ප්‍රසන්ට් කරන්නේ. පෙන් ඩ්‍රයිව් එකට හරි ඊමේල් කරන් හරි ගිහිල්ලා ටීචර්ට දාලා ප්‍රසන්ට් කරනවා. එතකොට ඔයා ප්‍රසන්ට් කරන නෝට් එක තමයි අනිත් ළමයි එයාගේ සටහන විදියට ලියන්නේ. අනිත් ළමයි ප්‍රසන්ට් කරන දේවල් තමයි
ඔයාගේ නෝට් එක විදියට ලියා. ඕක තමයි දැන් ඉස්කෝලේ පටන් ගත්තාම කරන්නේ. නැත්තම් සිලබස් ඉවර කරන්න බෑ. ඉස්කෝලේ පටන් ගත්තාම කරන්නේ ඔය මම නම් කියපු දේ තනියෙන් ඔයාලට ටයිටල් එක දුන්නා ගිහිල්ලා ප්‍රසන්ට් කරා. තනිකර ප්‍රසන්ටේෂන් software එකකින් බැරි වුණා ඔයාලට වේවි විසල් බෝඩ් එක ඇඳගෙන යන්න. විසල් බෝඩ් එක ඇඳගෙන ගිහිල්ලා ඔයා ක්ලාස් එකේදී ප්‍රසන්ට් කරනවා. විසල් බෝඩ් එක මේ වගේ බෝඩ් එකක අලවලා ප්‍රසන්ට් කරනවා. ප්‍රසන්ටේෂන්. ඒ වගේ එකකට කියන්නේ අපි self learning කියලා. self learning නැත්නම් student learning. ටීචර් නෙමෙයි උගන්වන්නේ ළමයා ඉගෙන ගන්න. ටීචර් දෙන්නේ මාතෘකාව විතරයි. හරි self learning. ගොඩාක් කරුණු ඉගෙන ගන්න පුළුවන්. ඉන්ටර්නෙට් එකේ අසීමිත unlimited knowledge එකක් අපිට ගන්න පුළුවන්. ඉගෙනගෙන කවදාවත් ඉවර කරන්න බැරි තරම් දැනුමක් ඉන්ටර්නෙට් එකෙන් ඉගෙන ගන්න පුළුවන්. හරි. හොඳට ඔය ඔෆිස් පැකේජ් එක ඉගෙන ගන්න ළමයි නැත්තම් නෝන්ඩි වෙන්න වෙනවා රස්සාවකට ගිය දවසට. ඊළඟට යනවා අලුත් කොටසකට. හරි. මම මෙන්න මේ කොටස් වල නම් ටික දාලා තියෙනවා. ඔයගොල්ලෝ ගෙදරදී කියවන්න මේකෙන් වෙන්නේ මොකක්ද කියලා. මේකෙන් වෙන්නේ මොකක්ද කියලා කියවන්න. හරි. මම ඔන්න සිංහලෙන් දාලා තියෙනවා ගොඩක් ඒවා. වෙන දේ බලන්න. හරි. quick access toolbar. ඉක්මන් ප්‍රවේශ මෙවලම් තීරු. ඉක්මන් ප්‍රවේශ මෙවලම් තීරු. හරි. මෙන්න මේ quick access toolbar එකේ තියෙන කැලේ මේ තියෙන කොටස් ටික මොනවද කොටස් තියෙන්නේ මේකේ? දැන් මේ බටන් එක කවුද? මම ගිය සතියේ කියලා දුන්නා. මෙයා මේ බටන් එක කවුද? කියන්න. ගිය සතියේ කියලා දුන්නා බටන්ස් ටික මොනවද? දැන් කියමු බලන්න. මේ බටන් එක කවුද? මේ බටන් එක කවුද? මෙයා කවුද? මෙයා කවුද? undo මෙයා undo. මෙයා redo redo. shortcut එක undo කරන shortcut එක කවුද? CTRL එක control result. control result. හරි අපි මේක ප්‍රැක්ටිකලි කරනකොට තමයි මේව ඕන වෙන්නේ. ප්‍රැක්ටිකලි කරද්දී අපිට යම් තැනක් වැරදුනා නම් අපිට මක ඉන්න ඕනේ නැහැ. control reset දාලා කලින් තැනට එන්න පුළුවන්. ක්ෂණිකව කීබෝඩ් එකෙන් පුරුදු වෙන්න ඕනේ මේ. ඊළඟට මෙයා කවුද? undo. මෙයා redo. shortcut එක කියලා දුන්නා කවුද? control note එක අරවලා බලන්න. control එකයි y එකයි. control එකයි y එකයි. මෙයා කවුද? මෙයා කවුද? new document. අලුත් document එකක් ගන්න. shortcut එක කවුද? control එකයි n එකයි. මෙයා කවුද? මෙයා කියන්න. කවුද දන්නවනේ අන්තිම එක්කෙනා? අන්තිම එක්කෙනා? කවුද අන්තිම කෙනා? මෙයා open එක. open. කොහමද shortcut එක? control o open. තව මොනවාද? මෙයා මේක මොකද්ද? කොනේම තිබුණ බටන් එක. කවුද? save. save එකේ කොටස් දෙකක් තිබුණා මොනවද? save සහ save as. save and save as. save as කරන්නේ මොන වගේ ડોකියුමන්ට් එකක්ද? save as කරන්නේ අපි අලුතෙන්ම save කරන එක. newම ડોකියුමන්ට් එකක්. new document එකක් තමයි save as කරන්නේ. save කරන්නේ අපි current වැඩ කර ඉන්න දෙයක්. current වැඩ කර ඉන්න document එකක් save කරාම ප්‍රමාණවත්. save as කරන්න ඕන නැහැ. shortcut එක control plus s. control plus s. අලුතෙන් ආපු ළමයි දෙන්න මේ ටික දන්නේ නැත්නම්
අර ගිය සතියේ වීඩියෝ එකේ තියෙනවා ඒක හරිය බලන්න. නැත්නම් ටක් ගාලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න. ෆෝන් එකෙන් ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න. ගෙදරදී පොතේ සඳහන් කරගන්න. ගෙදරදී පොතේ සඳහන් කරගන්න නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න. ඊළඟ තැනට යනවා මම. තමයි ඔයාලා කතා කරන්න. ඔයගොල්ලෝ කතා කරන්නේ නැතුව මට ඔයාලට තේරුණාද නැද්ද කියලා කියන්න බෑ. මෙන්න මේ quick access toolbar එකේ මෙන්න මෙතන තියෙන මේ quick access toolbar එකේ තියෙන මොනවද? save button එක තියෙනවලු, print preview, undo, new වැනි buttons තියෙනවලු. title bar එක දන්නවා. title bar එකේ තියෙන්නේ අපේ නම. අපි save කරලා දෙන file එකේ නම. help button එකේ ගියොත් මොකද වෙන්නේ? අපිට help එකක් ගන්න පුළුවන්. අදාළ website එකෙන් ඒ කියන්නේ අදාළ software එකට තියෙන website එකෙන් ගන්න පුළුවන්. ribbon එක කියන එක පැහැදිලි කරා. ribbon එක කිව්වේ පොදුවේ මෙන්න මේ ටිකටම පොදුවේ කිව්වේ අර නිල් පාටින් select කරලා පෙන්නනවා මම. ribbon එක ඒකේ අර එක එක menus නැත්නම් tabs තියෙනවා. menus control button ටික කියලා දුන්නා. undo, minimize, maximize, close කියන buttons ටික. function keys සූත්‍ර ගොඩනැගීම. කියන්නේ මෙන්න මේ function bar එක තියෙනවනේ. මේ function bar එකෙන් තමයි මේ ටික වෙන්නේ. tabs එක එක tabs ribbon මාරු කරන්න. formula bar එක මේක ගෙදරදී කියවන්න ඕනේ. මේ එකෙන් එකට වෙන දේ කියවන්න exam එකේ MCQ එකක් විදියට අහන්න පුළුවන්. මෙන්න මේ කෑලි වලින් වෙන්නේ මොකක්ද කියලා. නැත්නම් නොවන්නේ මොකක්ද කියලා අහන්න පුළුවන්. ඒ නිසා හොඳට මෙන්න මේ එකෙන් මේ tools වලින් වෙන දේ හොඳට මතක තියාගන්න ඔළුවේ. ඔළුවේ දාන්න මොනවද මේකෙන් තිබ්බේ? මොකක්ද මේකෙන් වෙන්නේ? name box එකේ නම් name box එක කිව්වේ මොකද්ද ළමයි? name box එක කිව්වේ මෙන්න මෙතන. අපි ඉන්න active cell එක මෙයාගෙන් display කරනවා. active cell එක හරි cell range එක හරි. මේ cell range එක හෝ active cell එක මේ ඔක්කොම පෙන්නනවා. කාගෙන්ද මේ name box එක. name box එක. හරි. මෙන්න මේ විදිහට වෙන දේ ඔළුවට දාගන්න. මෙතන මම මෙන්ෂන් කරලා තියෙනවා. ඔයාලා ගෙදරදී මේක බලලා නැත්නම් ආයේ Excel sheet එකක් මේ විදිහට තනියෙන් ඕපන් කරලා මේකේ වෙන දේ බලන්න. පැහැදිලිව වෙන දේ බලන්න. හරි. worksheet කියන එක මම කියලා දුන්නා. මේක හැඳින්වීම කොහොමද බලන්න තියෙන්නේ? ද්විමාන තලයක සිරස් තීරු columns තිරස් පෙළි rows වශයෙන් පිහිටි කෝෂ සමූහයක් කෝෂ සමූහයකින් වැඩපත නැත්නම් worksheet නිර්මාණය වී ඇත. ඒ වැඩපත් පටිති sheet tabs මගින් දක්වනු ලැබේ. sheet tabs මගින් දක්වනු ලැබේ. මෙන්න මේකේ මෙන්න මේ tab එකේ තමයි මේ පටිය තමයි මේ worksheets තියෙන්නේ. ඒවා worksheet. අපිට ඕන අලුතෙන් මෙන්න මේ plus එක ක්ලික් කරලා තව sheets ඕන තරම් ගන්න පුළුවන්. අපිට අවශ්‍ය තරම් sheets ගන්න පුළුවන්. පැහැදිලි නේද? අවශ්‍ය තරම් sheets ගන්න පුළුවන්. හරි. active cell එක කියන එක කියලා දුන්නා. cell address එක කියලා දුන්නා. මේ ප්‍රශ්නේ කියලා දුන්නා. සහ මේක ප්‍රැක්ටිකලිව කරලා පෙන්නුවා. මෙන්න මේක හොඳට මතක තියාගන්න. කැමති cells select කරන්න පුළුවන් කොහොමද? control button එක press කරලා. කැමති තරම් cells select කරන්න පුළුවන්. control button එක press කරලා. නැත්නම් මේ වගේ range එකක් select කරද්දී අපිට shift key එකකිනුත් පුළුවන්. control key එකකිනුත් පුළුවන්. හරි. ඊළඟට අපේ වැඩපත තුල ඒ කියන්නේ working area එක. වැඩපත කියන්නේ මෙන්න මේ වැඩපත මේවා. working sheet එක. working sheet එකේ මේවා තමයි අපේ working area. working area එක අපි වැඩ කරන කොටස. මේ ටික වැඩ කරන කොටස working area එක. වාත්‍රිකාව බලන්න working area function. මෙන්න මේ වැඩ කරන කොටසේ තියෙන ශ්‍රිත. නැත්නම් මෙන්න මේ වැඩ කරන කොටසේ අපි ටක් ගාලා වැඩ කරන්නේ කොහොමද කියලා. ටක් ගාලා වැඩ කරන්නේ කොහොමද කියලා. හරි. මේකෙන් සෙල් එකෙන් සෙල් එකට උඩට යන්නේ කොහොමද? සෙල් එකකින් පහළට යන්නේ කොහොමද? මම මෙන්න මේකේ ෂෝට්කට් ටිකක් දාලා තියෙනවා ළමයි. ඔයාලට ඔය ලියා ගන්න දීපු ෂෝට්කට්ස් ටික ආයෙම දාලා තියෙනවා මෙතන.
ඔයාලට ලියා දැන් කියලා දීපු ෂෝට්කට්ස් ටික ආයෙ නැවත මම මෙතන දාලා තියෙනවා. හරි. ඊට පස්සේ අපි මෙන්න මේ වැඩපතේ නැත්නම් මේ වර්ක්ෂීට් එකේ පහසුවෙන් එහා මෙහා ගමන් කරන්න. මේක ඇතුලේ අපිට ටක් ටක් ගාලා ඉක්මනට එහා මෙහා යන්න. කීබෝඩ් එක පාවිච්චි කරලා ටක් ටක් ගාලා එහාට මෙහාට යන්න ෂෝට්කට්ස් තියෙනවා. නැත්නම් කීස් තියෙනවා. කීබෝඩ් එක ඇතුලේ කී තියෙනවා. හරි. අපට ඕන වුණොත් මෙන්න මේ සෙල් එක විතරක් සිලෙක්ට් කරගන්න. ඒ කියන්නේ J කියන කොලම් එක විතරක් සිලෙක්ට් කරගන්න. J කියන එකේ මේ ඔක්කොම සිලෙක්ට් කරගන්න. අපි මොකද කරන්නේ? J කියන එකේ ඔක්කොම ටික සිලෙක්ට් කරගන්න ඕන නම් මෙන්න මේ J වලට උඩින් J අකුර තියෙන තැනින් ගිහිල්ලා ක්ලික් කරා නම් නැත්නම් K අකුර තියෙන තැනින් මේ අදාළ සෙල් එකේ නම උඩින් ගිහිල්ලා සිලෙක්ට් කරා නම් ඒ සෙල් එකේ පහළටම සිලෙක්ට් වෙනවා. ඔන්න මවුස් එකෙන් කරනවා නම් පහළටම සිලෙක්ට් වෙනවා. මවුස් එකෙන් කරනවා නම් මේ එක එකට. රෝ එකක් නම් ඒත් කොහමද? අදාළ රෝ නම්බර් එක උඩ ගිහිල්ලා ක්ලික් කරා නම් සම්පූර්ණ රෝ එකම. ඒ රෝ එකේ එක රෝ එකක තියෙන ඔක්කොම සෙල් ටික සිලෙක්ට් වෙනවා. අවශ්‍ය වෙන ඔක්කොම සෙල් ටික සිලෙක්ට් වෙනවා. හරි. මේ වගේ නම් මේ කොලම් සිලෙක්ට් කරාම කොලම්ස් සිලෙක්ට් වෙනවා. සම්පූර්ණ ඔක්කොම කොලම්ස්. දැන් කොලම්ස් රේන්ජ් එකම ඕන. මේ පිටුවම ඕන නම් ඔයාලට මේ පිටුවම සිලෙක්ට් කරන්න ඕන නම් මෙන්න මේ කොටට ගිහිල්ලා සිලෙක්ට් කරා නම් මේ කොනට ගිහිල්ලා සිලෙක්ට් කරා නම් මුළු පිටුවම සිලෙක්ට් වෙනවා. මෙන්න මේ තියෙන තැන. මෙතනට ගිහිල්ලා සිලෙක්ට් කරා නම් මුළු පිටුවම ඔයාලට ඕන නම් දත්ත ඉවත් කරගන්න මේ all සිලෙක්ට් කරා delete ගැහුවා. all සිලෙක්ට් කරා delete ගැහුවා. හරි. මෙතනට ගිහිල්ලා ක්ලික් කරන්නේ නැත්නම් ඔයා all සිලෙක්ට් කරගන්න ඔයාට පුළුවන් කීබෝඩ් එකේ control බොත්තමයි A එකයි press කරන්න. control එකයි A එකයි press කරන්න. all සිලෙක්ට් කරගන්න. ඔක්කොම සිලෙක්ට් කරගන්න පුළුවන් කීබෝඩ් එකේ කොහොමද? control එකයි A එකයි. control key එකයි A key එකයි press කරා නම් එකවර අර tabs ඔක්කොම සිලෙක්ට් වෙනවා. ඒ කියන්නේ ඔයාගේ working area එක සම්පූර්ණ working area එකම සිලෙක්ට් වෙනවා. සම්පූර්ණ මේ working area එකම සිලෙක්ට් වෙනවා. ඔයාගේ මොකද්ද press කරන්න ඕනේ? control එකයි A එකයි. හරි. මේකට අපි කියනවා all select. ඒකෙන් වෙන්නේ මොකක්ද? වැඩපතේ අපේ අර මේ තියෙන working area එක සම්පූර්ණයෙන්ම select වෙනවා. ඕන මෙතන දාගන්න working area එක වැඩ කරන ප්‍රදේශය working area select. working area එකම select. මේක ඕනනම් සඳහන් කරගන්න. ඔයාලගේ නෝට් පොතේ control එකයි press කරාම මොකද වෙන්නේ? සම්පූර්ණ working area එකම select වෙනවා. සඳහන් කරගත්තද? නෝට් කරගත්තද? ඔව් සර්. හරි. all select මේ shortcuts හොඳට දැනගෙන ඉන්න ඕනේ. අනිවාර්යෙන් මේ software එක අත්‍යවශ්‍ය ළමයි. දැම්ම practice වෙන්න. දැන් job එකකට ගියාම ලොකු ප්‍රශ්නයක්. දැන් ඔක්කොම වැඩ කරන්නේ computers එක වැඩ කරනවා නම් ඔයාලට data save කරලා තියාගන්න වෙනවා. මේ data save කරලා තියාගන්නේ මෙන්න මේ software එක. ගොඩක් වෙලාවට දැන් practically අපි බලන්නේ මේ සල්ලි නොදී අරගෙන pack එකක් දාගෙන වැඩ කරන්නේ. එහෙමයි වැඩ කරන software තමයි ගොඩක් ආයතන වල තියෙන්නේ. package එක. නැත්නම් ඒ ආයතනයේ මකින් මිලදී ගත්ත මෘදුකාංශය. office එක ඒගොල්ලෝ සල්ලි දීලා ගත්තා. එතකොට මේ package එකේ වැඩ කරන්න පුළුවන් office එකේ අයට විතරයි. හරි. අපි ඊළඟ කොටසට යමු පාඩමේ. all select කියන එක කියලා දුන්නා.
බලන්න මෙන්න මේ arrow keys වලින් අපිට මේ working sheet එකක ටක් ගාලා ඉහළ පහළ යන්න පුළුවන් ළමයි ඕනනම් arrow keys පාවිච්චි කරනවා. මොනවද අපි දන්න arrow keys? keyboard එකේ arrow keys මොනවද තියෙන්නේ? අපේ normal keyboard එකක නැත්නම් ඔයාගේ laptop එකේ මේවා තමයි arrow keys. arrow keys. මේක up එක උඩට යන්න. down එක පහළට යන්න. right එක දකුණට යන්න. left එක වමට යන්න. මේවට අපි කියනවා arrow keys කියලා. arrow keys. හරි? arrow keys. ඕනනම් පොතේ note කරගන්න arrow keys කියලා. arrow keys වලට තියෙන මොනවද තිබුණේ මේ මෙතනින් up එක උඩට යන්න මේක down එක පහළට මේක right එක දකුණට මේක left එක වමට හරි ඔයාලට අර working area එක නැත්නම් worksheet එකේ up down right left යන අනිවාර්යෙන් ඔය arrow keys පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් mouse එකෙන් ගෙනියනවා නම් mouse එක පාවිච්චි කරලා පුළුවන්. නැත්නම් මේ arrow keys වලින් යන එක ගොඩක් ලේසි. පදේශීයව mouse එක වැඩ කරේ නැති වුණොත් keyboard එකෙන් ගේම ගහ ගන්න දැනන් ඉන්නවා. mouse එක කැඩුනොත් mouse එක බිම වැටිලා කැඩුනොත් mouse එක ඕනෙම නැහැ keyboard එකෙන් වැඩ කරගන්න පුරුදු වෙලා ඉන්නවා. මේ mouse එකේ අපි ගෙනියන cursor එක මේ cursor එකෙන් නම් keyboard එකෙන් ගෙනියන්න පුළුවන්. ඔයාලගේ grade 6 නංගිලා මල්ලිලා ඉන්නවා නම් අහලා බලන්න. ඒගොල්ලෝ දන්නවා mouse එක ඕනේ නැහැ keyboard එකෙන් විතරක් ඔය mouse cursor එක ගෙනියන්න පුළුවන්. හදාගන්න කොහොමද කියලා අහලා බලන්න. ඒගොල්ලන්ට උගන්වලා දෙන්න. හරි? නැත්නම් මම මේ දවස්වල YouTube එකේ දාලා තියෙනවා එක mouse keys කියලා. mouse keys කියලා පාඩමක් තියෙනවා. අනේ පාඩම බලන්න මම YouTube එකේ දැම්මා. mouse keys. මෙන්න මේ පාඩම බලන්න. ඒකේ මම දාලා තියෙනවා mouse එක වැඩ කරේ නැත්නම් keyboard එකෙන් විතරක් වැඩ කරන්න හදන්නේ කොහොමද කියලා. ඒක දාලා තියෙනවා. හරි? ඒක බලන්න පුළුවන් ඉගෙන ගන්න. ඊළඟ කොටසට යනවා. ඊළඟට බලන්න control එකයි arrow keys උයි press කරනොත් මොකද වෙන්නේ කියලා. control එකයි arrow keys ටිකයි. ඒ කියන්නේ දැන් අපේ arrow keys හතරක් තිබුණානේ. control බොත්තමත් එක්ක arrow key එක press කරගත්තොත් අදාළ දිශාවට ගත්ත ඇතුළත් පරාසය අනන්තයට ගමන් කරයි. ඒ කියන්නේ infinity එකට යන්න පුළුවන්. උදාහරණයක් විදියට මෙන්න මේ සෙල් එකේ ඉන්නවනම් ඔන්න අපි හිතමු start සෙල් එකේ ඉන්නවා කියලා. හරි මෙන්න මෙතන ඉන්නවා. මෙතන ඉඳලා ඔයාට ඕනේ ගොඩාක් දිගට මේ දිශාව ඔස්සේ ගොඩාක් මෙන්න මේටම යන්න. මේක ඉවර වෙන තැනට යන්න. මේක දැන් මේම කර්සර් එකකින් අදන් ගියාට ඉවර වෙන තැන හොයාගන්න බෑ. ඉවර වෙන තැනට යන්න නම් ඔයාට පුළුවන් ටක් ගාලා මෙතන start එකට ඇවිල්ලා control එක press කරගෙන left arrow එක ගහන්න. එතකොට අන්තිමටම යනවා. right arrow එක ගහන්න. left නෙමෙයි right හරි. start point එකට ඇවිත් ඕන තැන ඉඳලා control බොත්තම click කරගෙන ඔයා right arrow එක ගැහුවනම් ඔයාගේ start එකට මේ end එකට මේ අන්තිම තැනට එනවා. හරි? ඔයා කෙලින්ම left එක ගැහුවොත් left arrow එක ගැහුවොත් ඔයා ඉන්න තැනට නැවත එනවා. ඒ කියන්නේ start point එකට එනවා. vertical සහ horizontal. press කරලා බලන්නකෝ ඔයගොල්ලෝ. control එක press කරගෙන left and right arrow දෙක click කරලා බලන්න. left and right arrow එක click කරලා බලන්න. ඒ page එකේ end එකට එන්න පුළුවන්. page එකේ start point එකට එන්න පුළුවන්. නැත්නම් right side එකේ infinity point එකයි left side එකේ infinity නැත්නම් start වෙන point එකටයි එන්න පුළුවන්. ඔය විදිහටම column එකක් ඔස්සේ column එකේ end point එකට යන්න. column එකේ එළියක පහළටම යන්න ඕන නම් control එක press කරගෙන down එක ඔබන්න. down arrow එක ඔබන්න.
හරි control එක press කරගෙන down arrow එක ගැහුවා නම් ඔතනට එන්න පුළුවන් මෙතන ආයෙ උඩට එන්න ඕන නම් control press කරගෙන up button එක ඔබන්න control press කරගෙන down එකයි control press කරගෙන up එකයි හරි down එකයි up එකයි පැහැදිලිද කරලා බලන්න ඔයාලා ගාව දැන් excel තියෙන නිසා කරලා බලන්න ප්‍රශ්න එනවා නම් අහන්න ප්‍රශ්නයක් එනවනම් හරිද ළමයි හරිද හරි සර්. වැඩ කරනවාද අවසාන තැනටයි මුල් තැනටයි එන්න පුළුවන්ද එනවද විභවි ඔව් සර්. හරි අනිත් අයටත් ආවද කනෝලි හරි හරි ඔන්න ස්ටාර්ට් එකටයි එන්ඩ් එකටයි එන්නේ කොහමද කියලා දුන්නා ඊළඟට නැවත ස්ක්‍රීන් එක දාන්නම් මේකේ print out එකක් ගන්න ඕගොල්ලෝ කොළ 15ක් විතර තියෙනවා එක කොළයට මේ ඩබල් සයිඩ් කරලා ගත්තා නම් කොළ 7කට ගන්න පුළුවන් ඩබල් සයිඩ් print කරලා ගත්තා නම් කොළ 7කින් මේ වැඩේ ගිම ගන්න පුළුවන් ඊළඟට home tab එකට ගැහුවොත් keyboard එකේ home button එක click කරොත් අපිට active cell එක තියෙන සක්‍රිය කෝෂයේ පිහිටි පේලිය ඔස්සේ ඒ තීරුව වෙත ගමන් කරයි active cell එක දැන් අපි කොහේ හරි තැනක තියලා cursor එක කොහේ හරි තියලා home key එක ගැහුවොත් කොහේ හරි තියලා home key එක ගැහුවොත් මේකේ මේ cell එක තියෙන තැන මුල්ම එකට ඒ කියන්නේ මේ cell එක පටන් ගන්න row එකේ first column එකට මේ cell එක පටන් ගන්න row එකේ first column එකට එනවා ඔයාලා කරලා බලන්න කොහේ හරි තැනක මේ විදිහට තියලා මේ cell එකක් තැන කොහේ හරි තැනක තියලා home එක ගහලා බලන්න cell එක මෙහෙම තියලා home button එක click කරලා බලන්න keyboard එකේ home button එක තියෙන තැන දන්නවද home button එක තියෙන තැන දන්නවද keyboard එකේ මෙන්න මේ navigation keys කියලා මේවට කියන්නේ මෙන්න මේ navigation keys වල මෙන්න මෙතන මෙන්න මේ home කියලා ගහලා තියෙන්නේ මෙන්න මේ home button එක press කරලා බලන්න home button එක press කරාම මොකද වෙන්නේ home button එක press කරාම අපේ cell එක කොතන තිබුණත් ඒ cell එක තියෙන row එකේ මුල්ම column එකට එනවා cell එක කොතන තිබුණත් ඒ cell එකේ මුලටම මුල්ම column එකට ඒ කියන්නේ A කියන column එකට එනවා home එක press කරාම තේරුණාද මේ ප්‍රැක්ටිකල් කරන්න කලින් මෙන්න මේ දේවල් තියෙනවා කියලා දෙන ගමන් ඉන්නේ ළමයි හරි මේක ප්‍රැක්ටිකල් කරන්නම ඕනේ ඊළඟට අපි මේක ෂෝට්කට් එකක් control එකයි home එකයි ගැහුවා කොහේ හරි තැනක ඉඳලා control A එක ගැහුවොත් අපිට නිතරම යනවා කියන්නේ A1 කියන cell එකට A1 කියන cell එකට යනවලු control එකයි home එකයි ගැහුවොත් අපි හරියද කියලා check කරමු control එකයි end එකයි ගැහුවොත් ඒ දත්ත තියෙන range එකේ අන්තිම cell එකට යනවා ඒ දත්ත දාලා තියෙන පරාසයේ අන්තිම cell එකට යනවා ඔන්න මම දැන් sheet එකක් share කරනවා නැවත මේකේ මම දත්ත දාලා නැහැ දත්ත දාපු වගේ sheet එකක් ගමු මම excel sheet එකක් open කරන්නම් data මොනවාරි දාමු හරි මෙන්න මේ excel sheet එකේ දැන් මේ මම sheet ගොඩක data දාලා තියෙනවානේ මේ එකක කොහේ හරි random තැනක ඉඳලා ඔයාලා press කරලා බලන්න මොන හරි මම ඔයාලට තෝරන මේ excel sheet එක share කරන්නම් මම මේක දාන්නද මේකට open කරගන්න දාන්න message එකක් විදියට දාන්නද ඔයාලට මේක
මෙසේජ් එකක් විදිහට ගන්නම් මේ Excel sheet එක ඕපන් කරගන්නකො ඔයාලගේ මේ කම්පියුටර් වලින් මම දැන් ඔයාලට මෙසේජ් එකක් විදිහට දාන්නම් මේක ඕපන් කරලා මේකෙන් දානවා හරි මෙන්න මේක ඔයාලට මම දැන් එවනවා ඔයාලට ප්‍රැක්ටිකල් කරලා බලන්න පුළුවන් data set එකකුත් තියෙනවා මේකේ ඒක ඕපන් කරගන්න මොනම මෙසේජ් එකක් විදිහට දාන්න ඕක ඕපන් කරගන්න මෙසේජ් එක ආවා ඔයාලට ආවද ළමයි ආවද ලැප්ටොප් එකකින් ඉන්න අයට නම් පුළුවන් මේක ටක් කරලා බලා ගන්න මම ඔයාලගේ group එකකටත් ඕනනම් දාලා තියෙනවා මේ Excel sheet එක print කරන්න එපා මේ Excel sheet එකෙන් තමයි data ටික අපි ගන්න. හරි? ඔන්න මේ Excel sheet එක මම නැවත ඔයාලට open කරලා තියෙනවා. හරි? මෙන්න මේ වගේ එකක් ඔයාලට open කරගත්තා නම් ඒවි. මෙන්න මේ වගේ Excel sheet එකක් ඒවි. මේ Excel sheet එකේ අපි කොහේ හරි තැනක ඉඳලා control බොත්තමයි home එකයි එපුවා. control බොත්තමයි home එකයි එපුවොත් කොහේ තිබුණත් එනවා කොතනටද? මුල්ම cell එකට. මේ කොහේ තිබෙලා එපුවත් control එකයි home එකයි එපුවා ගම control plus home tab එක click කර ගමන් first cell එකට first row first column එකට එනවා. first row first column cell එකට අපි ගමන් කරනවා control බොත්තමයි home එකයි press කරනවා. control බොත්තමයි home එකයි press කරොත් මොකද වෙන්නේ first column first row එකට යනවා. ආමන්ත්‍රණය ෂෙයා කරලා නැද්ද මෙච්චර? හරි මේකේ කොහේ හරි තැනක ඉඳලා අපි මේකේ control එකයි home එකයි press කරොත් control එකයි home එකයි press කරොත් ඔන්න බලන්න first column එකේ first row එකට එනවා. එකයි එකට එනවා. මේ කොහේ ඉඳලා දුවත් press එතනට එනවා. මම මේ පැත්තේ ඉඳලා මේ මට පේන්නේ නැති තැනක ඉඳලා මම press කරා මෙතනටම එනවා. control එකයි home එකයි. අන්න control එකයි end එකයි press කරොත් මොකද බලන්න. control එකයි home එකයි press කරොත් උඩට මේ first column එක end එක press කරොත් මොකද වෙන්නේ? end එක press කරොත් මොකද ළමයි වෙන්නේ? මෙන්න මේ data sets එක දාලා තියෙන අන්තිම තැනට මේ data දාලා තියෙන අන්තිම තැන වෙනකම්ම මේක එනවා. data sets එක දාලා තියෙන අන්තිම තැන වෙනකම්ම end එකේදී එනවා. මගේ දැන් data ඇති මොන හරි තව පහලට මෙතනට වෙනකම්ම එනවා. හරි? ඔන්න මතක තියාගන්න control එකයි A එකයි press කරොත් මොකද උනේ? note එකට ආයෙ යන්නම්. control එකයි A එකයි press කරොත් මොකද ළමයි උනේ? control එකයි A එකයි press කරොත් පළවෙනි row එකේ පළවෙනි column එකට එනවා. first row first cell එකට එනවා. control එකයි end එකයි press කරොත් මොකද වෙන්නේ? data දාලා තියෙන අන්තිම cell එකට data use දාලා තියෙන අන්තිම cell එක වෙනකම් අපේ tab එක යනවා. data දාලා තියෙන අන්තිම cell එක වෙනකම්. පැහැදිලි නේද? හරි ඒකත් ඔන්න ලියා ගමු. control ctrl control plus home එක press කරොත් control plus home එක press කරොත් එන්නේ කොතනටද? first row first column නැත්නම් A1 කියන cell එකට A1 cell එකට එනවා. පළමු පේලිය පළමු තීරය
පළමු පේලිය පළමු තීරයට එනවා first column first row first column එකට එනවා හරි ඊළඟට control එකයි end එකයි press කරොත් මොකද වෙන්නේ control plus end මොකද task එක control plus end task එක මොකද්ද කියන්න control plus end කියන task එක මොකද්ද cell එක කොතනද යන්නේ cell move to last data include නැත්නම් data include last column එකට ගියා නම් හරි data include last column and row දත්ත දාලා තියෙන දත්ත යොදා ඇති අවසාන කෝෂය අවසාන සෙල් එකට අවසාන කෝෂයට යනවා දත්ත දාලා තියෙන data insert කරලා තියෙන last cell එකට data insert last cell මේකත් ලියා ගන්න හරිද හරිද නම ස්ක්‍රීන් එක අයින් කරන්නද කෝඩ් එක අයින් කරන්නද හරි ඊළඟට page up key එක press කරොත් මොකද වෙන්නේ page down key එක press කරොත් මොකද වෙන්නේ කියලා page up එක click කරනවා නම් page up නම් page up කියන්නේ මුල්ම තැනට එනවා ඒ කියන්නේ ඒ තියෙන column එකේ උඩටම එනවා හරි page down එක click කරොත් ඒ cell එක තියෙන column එකේ පහළටම එනවා page up click කරොත් ඒ cell එක තියෙන අපි select කර active cell එක තියෙන column එකේ මුල්ම තැනට first column එකේ first row එකේ first එකටම එනවා ඒක practically කරලා බලමු මම මෙන්න මේ active cell එකේ ඉන්නවා දැන් මෙතන active cell එකේ ඉන්න ගමන් keyboard එකේ page up කියන key එක press කරනවා page up අර home tab එකට මෙහා පැත්තෙන් තියෙන්නේ page up කියන key එක press කරනවා ඔන්න page up press කරාම මොකද වෙන්නේ page up press කරාම මොකද වෙන්නේ down press කරාම මොකද වෙන්නේ ඔන්න මම තව cell එකකට ගිහිල්ලා පෙන්නන්නම් ඔන්න අපි random cell එකක් ගන්නවා ඔන්න ඔතන cell එකේ ඉඳලා page down click කරනවා page down click කරාම මොකද වෙන්නේ පහළට යනවානේ පහළට යනවා page up click කරාම මොකද වෙන්නේ page up click करो මොකද වෙන්නේ බලන්න page down click කරොත් මෙන්න පහළට එනවා page down එක page up එකෙන් මොකද වෙන්නේ එහෙනම් up වෙනවා අදාළ cell එක අදාළ active cell එක වෙනකන් ආයෙ නැවත up වෙනවා හරි page down එක click කරොත් active cell එකෙන් පහළට යනවා page up නැවත click කරොත් active cell එක දක්වා up වෙනවා active cell එක වෙනකන් up වෙනවා දැන් මෙතන ඉඳලා page down click කරොත් පහළට එනවා නැවත page up click කරොත් මේ page up click කරොත් ආයේ active cell එක වෙත යනවා එකින් එක step by step active cell එක විදියට යනවා තේරුණාද
තේරුණාද ඔයගලන්ට මේවා ෂෝට්කට්ස් හරි නම් හරි ෂෝට්කට් ම තමයි ඉතින් මේ software එකට තියෙන එකෙන් එක මේ ඉගෙන ගන්න. මේවා දන්නේ නැතුව වැඩ කරන්න බෑ ඔයගලන්ට. අනකට ගිහිල්ලා වැඩ කරන්න බෑ. හරි page up එක ක්ලික් කරොත් මොකද වෙන්නේ? ලියන්න තනියම page up ක්ලික් කරොත් මොකද වෙන්නේ? page down ක්ලික් කරොත් මොකද වෙන්නේ? page down ක්ලික් කරොත් මොකද වෙන්නේ? page down ක්ලික් කරොත් active cell එකෙන් පහළට active cell එකෙන් පහළට යනවා. මෙතන ආයෙ page up ක්ලික් කරොත් active cell එක දක්වා ඉහළට active cell එක දක්වා ඉහළට යනවා. control එකයි home එකයි press කරොත් first row first column එකට යනවා. first row එකේ first column එකට යනවා. නැත්නම් A1 කියන column A1 කියන cell එකට යනවා. A1 කියන cell එකට යනවා. control එකයි home එකයි. control එකයි end එකයි press කරොත් අපි excel sheet එකට දාලා තියෙන data range එකේ last data එක වෙනවා. data range එකේ last data එක වෙනකම් ගමන් කරනවා. data range එකේ last data එක වෙනකම් ගමන් කරනවා. තේරෙනවද? ඔව් සර්. හරි. ඔන්න අපේ දැන් ගොඩක් කොටස් අවසන් වෙනවා මෙතනින්. ඊට මේක මම ළමයි ප්‍රැක්ටිකලි කරගෙන යන්නේ. හරි. තියරිය කියලා දීලා ඔයාලට ප්‍රැක්ටිකල් එක විදියට දීලා ප්‍රශ්නෙකුත් දෙනවා. මේ නෝට් එක හදලා තියෙන්නේ මම මේ ප්‍රැක්ටිකල් එක ඔක්කොම එකතු කරලා මේක print කරගන්න මේවා සුළු කිරීම කරන විදියක් තියෙනවා. සුළු කරන්නේ කොහොමද? equations ගහන්නේ කොහොමද? මේ ටික තමයි හොඳම. මේ functions ටික මොනවද මේකේ තියෙන? මේකෙන් එක function එකක් ගිය සතියේ කියලා දුන්නා sum කියන function එක. නැවත මම අදාළ තැනට එනකොට මේ function එක ගැන තවදුරටත් පැහැදිලි කරනවා. sum, max, min, count මේ ටික මම ලබන සතියේ පටන් ගන්නවා. හරි. මේක මම හිතන්නේ පිටු 15ක් හරි 16ක් හරි තියෙනවා. ඊළඟට ඔයාලා graph අඳින්න දැනන් ඉන්න ඕනේ. graph ප්‍රස්තාර අඳින්න. ඔයාලට මේ ප්‍රස්තාර මෙන්න මේවා අඳිනවා නේද? ගණන් පාඩමේද? මේ වගේ ප්‍රස්තාර අඳිනවා නේද බලන්න. මේ වගේ ප්‍රස්තාරත් මේකෙන් අඳින්න පුළුවන්. y is equal 2x plus minus 3 මේ වගේ ප්‍රස්තාර අඳිනවා නේද ඔයගොල්ලෝ? සරල රේඛීය ප්‍රස්තාර. ගණන් පාඩමේ අඳින්නේ නැද්ද? මේවා වැඩ කරන කනුඩි ප්‍රස්තාර අඳිනවා නේද? ඔව් සර්. නිකන් ඔයගොල්ලෝ මේ එකක් ගහලා වගුවක් ගහලා මේකේ තත් අරගෙන data points අරගෙන මේ xy කියන අක්ෂය ඔස්සේ මේක මාක් කරනවා. හරි. දැන් මේ වගේ එකක් නම් මම මාක් කරන්න ඕනේ නැහැ. මට නිකන්ම දෙන්න පුළුවන්. මෙයාගේ ඩෑම් එක කවුද? c කවුද කියලා දන්න. සාධාරණව මේක y is equal mx plus c. y සමානයි mx ධන c කියන ස්ථිතය. මෙයාගේ ඩෑම් එක m කියන්නේ දෙකයි. අනුක්‍රමණය දෙකයි. අන්තකණ්ඩය c 3යි. හැබැයි ඍණ 3යි. එහෙනම් මෙන්න මේ graph එකේ අනුක්‍රමණය ධනයි කියන්නේ මෙයාගේ ඩෑම් එක ධනයි. ඒ කියන්නේ graph එක මෙන්න මෙහෙම එන්න ඕනේ. මෙන්න මේ වගේ angle එකකට එන්න ඕනේ. මේ වගේ angle එකකට ඇවිල්ලා මෙන්න මෙතන ඍණ 3ෙන් කැපීගෙන යන්න ඕනේ. එතකොට මෙන්න මෙතන කැපෙන තැන x වල value එක 0 වෙන තැන. x 0 වෙනකොට y වල value එක -2 y3 වෙනකොට y0 වෙනකොට x වල value එක 3/2 3 බෙදීම 2යි. මෙන්න මේ වගේ ප්‍රස්තාර අඳිනවා ගණන් පාඩමේ. හරි. මෙන්න මේ වගේ ඒවා ශනිකව Excel වලින් අඳින්නේ කොහොමද කියලා බලන්න. තනිකර Excel වලින් මේවා අඳින්න පුළුවන්. මේවා විතරක් නෙමෙයි මේ graphs. ඊළඟට මේ වගේ graphs. මේ වගේ area graphs. මේ වර්ගඵල ගණනය කරන්නේ කොහොමද? ගණන් පාඩමේ තියෙන ඔක්කොම ටික තියෙනවා. වර්ගඵලය ගණනය කරන්නේ කොහොමද? වොලියුම් එක පරිමාව ගණනය කරන්නේ කොහොමද? ඊළඟට
scientific එක විද්‍යාත්මක අංකනේ scientific notation විද්‍යාත්මක අංකණයෙන් ලියන්නේ කොහොමද මේ හැම මුළු ගණන් පොතම මේකේ තියෙනවා හරියට ඉගෙන ගත්තොත් කණියෙන් ගණන් ටික හදලා ඉවරලා චෙක් කරගන්නත් පුළුවන් හරි සම්පූර්ණ ගණන් පාඩම මේකේ තියෙනවා ඊළඟට සෙට්ස් කුලක පාඩම මේවා ටික කරන්න පුළුවන් සම්භාවිතාව මේ probability and statistics ඒවත් මේක කරන්න හරියට ඉගෙන ගන්න හරි අපි ඊළඟ දවසේ නම් අලුත් මාතෘකාවකින් පටන් ගමු මේ ටිකේ නොතේරෙන දෙයක් තියෙනවා නම් අද කරපු දේවල් වලින් නොතේරෙන දෙයක් තියෙනවා නම් මට WhatsApp එකට මැසේජ් එකක් දාලා අහගන්න නොතේරෙන දේවල් තියෙනවා නම් මේ මොනවාම හරි ප්‍රශ්න තියෙනවා නම් මේ software ගැන මොනවාම හරි ප්‍රශ්න තියෙනවා නම් මේ කියන්න කියලා දෙන්න හරි මේක මේ software එක මේක දන්නේ නැතුව ඔයාලට වැඩ කරන්න බෑ ඔෆිස් එකට ගිහිල්ලා හරි ලැජ්ජ වෙන්න වෙනවා එක එක්කෙනාගෙන් අහහ වැඩ කරන්න බෑ අනිවාර්යෙන් හොඳට ඉගෙන ගන්න වෙනවා මේක ෆෝන් එකෙන් හරි ප්‍රැක්ටිස් වෙන්න පරිගෙදර පරිගණකයක් නැත්තම් ෆෝන් එකට හරි Excel download කරන් ප්‍රැක්ටිස් වෙන්න හරි තමයි ඊළඟ දවසේ ක්ලාස් එක කරනවා මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් මම WhatsApp එකෙන් මැසේජ් එකක් දාලා අහගන්න මම ක්ලාස් එක නවත්තනවාද ඔක්කොටම ආයෙත් ආයිබෝවන් සර්. thank you sir. හරි ආයිබෝවන්.